ඔබ සියලු දෙනාම යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. විශේෂයෙන්ම කිතුණු ඔබ සැම ලාංකිකයන් සිංහල අය සිංහල භාෂාව කතා කරන ඔබ සියලු දෙනාම ලෝකේ නොඑක් ස්ථානවල වෙසෙන්න පුළුවන්, ශ්‍රී ලංකාවේ වෙසෙන්න පුළුවන්. ඉතින් අපි සියලු දෙනාටම වැදගත් වූ පාඩමක් අපි ඉගෙන ගන්න යනවා. මම ඒකට පසුබිම මම විවරණය කරවොත් මෙසේ අපි බොහෝ දෙනෙක් ආසයි බොහෝ අයව සංසන්දනය කරලා බලන්න. අපි මනුෂ්‍යයන් නිසා අපි කැමති එක එක්කනාව සංසන්දනය කරලා මම මෙයා වගේ හිටියානම් මට මෙයා වගේ ඉන්න පුළුවන් නම් කියලා අපි බොහෝ දෙනෙක් කැමති එක එක අයව අනුකරණය කරන්න. ඉතින් අද මම ඔබලට දේව වචනයෙන් කියලා දෙන්න යනවා එක පුද්ගලයෙක් පිළිබඳව අපි ඔහුව කෙසේද අපි සංසන්දනය කරන්න කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම අපි තාත්විකව ජීවත් වෙන ලෝකයේ තුල අපි කැමති එක එක නළු නිලියන්ව නැත්නම් ප්‍රසිද්ධ පුද්ගලයන්ව ප්‍රසිද්ධ ගායකයන්ව ඒ කට්ටිය වගේ අඳින්න ඒ කට්ටිය වගේ ගායනා කරන්න ඒ කට්ටිය වගේ හැසිරෙන්න නැත්නම් දේව සේවය කරන දේවදාසයන් වගේ හැසිරෙන්න මේ වගේ ආසයි. නමුත් අපිට පැහැදිලිව බයිබලයේ යේසුස් වහන්සේ කියලා තියෙන උන්වහන්සේව අනුගමනය කරන්න කියලා. ඇයි කියලා කිව්වොත් එහෙම උන්වහන්සේ තමා මෙහි පිට මිනිසයාට සාක්ෂියක් වශයෙන් වාසය කරපු ජීවත් වුණ එකම මිනිසයා. උන්වහන්සේ දෙවියන් වහන්සේ මිනිසෙක් ලෙස පැමිණියා. ඒ නිසා උන්වහන්සේට ඒ ගුණාංග තිබ්බා. ඉතින් බයිබලයේ අපිට ඕනතරම් චරිත තියෙනවා. අපිට ඒ චරිත වලින් ඉගෙන ගන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. ඉතින් මේ චරිතත් එක්ක අපි ජීවිතේ සංසන්දනය කරලා අපි දේවල් ඉගෙන ගත්තා නම් අපිට යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඉතින් මම අද ඔබ හමුවට තබන්න යන චරිතය වෙන කවුරුත් නෙවෙයි බයිබලයේ පරණ ගිවිසුම තුල සිටින්නා වූ එක්තරා සුප්‍රසිද්ධ චරිතයක්. මේ චරිතේ පුද්ගලයාගේ නම තමයි යෙසායා. යෙසායා ගැන බයිබල් අධ්‍යයනය කරන ඔබ සියලු දෙනාම හොඳ ආකාරව දන්නවා. විශේෂයෙන්ම යෙසායා පොත ගත්තොත් පරණ ගිවිසුම තුල තිබෙන පොත් 39 තුලින් ඒ වගේම අලුත් ගිවිසුම තුල තියෙන පොත් 27යි මේ පොත් 27 සහ 39 එකට කරාම පොත් 66ක් වෙනවා. එතකොට මුළු බයිබලයේම පොත් 66ක් තියෙනවා. දැන් අපි යෙසායා පොත ගත්තොත් එහෙම යෙසායා පොතේ ඇවිල්ලා පරිච්ඡේද 66ක් තියෙනවා. ඒ නිසා බොහෝ විට බයිබල් විශාරදයන් කියනවා මේ යෙසායා පොත හරියට ඇවිල්ලා මේ මුළු බයිබලය හා සමානයි කියලා. ඉතින් මේ යෙසායාගේ ජීවිතයත් එක්ක අපේ ජීවිතය අද සංසන්දනය කරන්න යනවා. ඉතින් අපිට බොහොම ගැටලු निराකරණය වෙන්න යනවා. බොහෝ දේවල් අපි යෙසායා පිළිබඳව ඉගෙන ගන්න යනවා. දෙවියන් වහන්සේ පිළිබඳව අපි දැනගන්න යනවා. ඒ නිසා අපි ප්‍රථමයෙන් අපි ශුද්ධාත්මයන් වහන්සේට අපි බාර වෙමු. අපි කියමු උන්වහන්සේට අපිට මේ ඉගැන්වීම හරියාකාරව ඉගෙන ගන්න උන්වහන්සේගේ උපකාරය අපේ ජීවිතවලට තබන්න කියලා. අපි සියලු දෙනාම දැස් වසාගෙන යාඥා කරමු. ආදරවන්ත දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේට මේ වෙලාව නිසා අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී අපි මේ ඉගෙන ගන්න යන්නා වූ පාඩම ඔබ වහන්සේගේ ඇසට බාර කරනවා. දෙවි පියාණන් වහන්සේ දේව වචනයේ සුල සිටිනා වූ ශුද්ධ වූ මිනිසෙක් ඔබ වහන්සේ નિયમિત කළා වූ ජීවිතයක් ස්වාමීන් වහන්සේ යෙසායාගේ පොත තුලින් ඔබ වහන්සේ අපිට බොහෝ දේවල් උගන්වනු බැනව. අපේ ජීවිතයට අදාළ කරගෙන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ කැමැති ඔබ වහන්සේගේ මාර්ගය තුල ගමන් කරන්න ඔබ වහන්සේ අපිට උපකාර කරනු මැනව. ස්වාමීනි උගන්වන්නා වූ මමද ඒ වගේමද මේ අසන්නා වූ බොහෝ දෙනා සිටිනවා ස්වාමීනි. ඔවුන් ඔබ වහන්සේට කැප කරන දෙවියන්න් වහන්සේ. ශුද්ධාත්මයන් වහන්සේ මේ වචන තුලින් ඔබ වහන්සේ කතා කරනු මැනව. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමේන්. හොඳයි. යෙසායා පරණ ගිවිසුමේ සිටිය ප්‍රධාන අනාගත වක්තෘවරයෙක්. අපි දන්නවා බයිබලයේ තුල බොහෝ අනාගත වක්තෘවරුන් සිටියා. ඒ අනාගත වක්තෘවරුන් අතරේ බයිබලයේ කැපී පෙනෙන සුවිශේෂිත වූ චරිතයක් තමයි මේ යෙසායා. යෙසායාගේ නමේ තේරුම ඇවිල්ලා දෙවියන් වහන්සේ මාගේ ගැලවීම. එතකොට යෙසායාගේ නමෙන්ම ඔහු ඉදිරිපත් කරන ඇවිල්ලා ඔහුගේ වංශ කතාවෙන් ඉදිරිපත් වෙන ඇවිල්ලා දෙවියන් වහන්සේ තමයි ඔහුගේ ගැලවීම කියලා. ඉතින් මේ යෙසායා අපි දන්නවා ජීවත් වුණේ ඇවිල්ලා ඊශ්‍රායලේ කියන රටේ ජීවත් වුණේ. අපි යෙසායාගේ පොතට අපි පෙරලාගෙන අපි කියවමු පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා අපි පොඩ්ඩක් මෙනෙහි කරලා බලමු මේ ස්ථානේ මොනවද කියන්නේ කියලා. මම මෙන්න මෙහෙම කියවන්නම්. යුදාහි රජවරුන් වූ උසියාගේද යෝතාම්ගේද අහස්ගේද හෙසකියාගේද දවස්වලදී යුදා සහ යෙරුසලම ගැන ආමෝස්ගේ පුත්‍ර වූ යෙසායා දුටු දර්ශනය. දැන් මෙම ස්ථානයේ කියනවා ඇවිල්ලා යුදා කියලා. ඒ කියන්නේ අපිට දැනගන්න තේරෙන විදිහට ඇවිල්ලා යෙසායා ජීවත් වෙලා තියෙන්නේ මේ යුදා කියන දේශය තුල.
දැන් අපි බයිබලයේ නොඑක් ස්ථානවල කියවනකොට අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් පැන නගිනවා. හිටපු ගමන් අපි කියන්නේ ඇවිල්ලා ඊශ්‍රායල කියලා. නමුත් එහි තිබෙනවා ඇවිල්ලා යුදා කියලා එක කොටසක් තියෙනවා. තව කොටසක් තියෙනවා ඇවිල්ලා සමාරියාව කියලා. දැන් මොකද්ද මේ දෙකේ වෙනස? දැන් අපිට මෙතන පැහැදිලිව කියවන්න පුළුවන් යුදාහි රජවරුන් වූ උස්සියාගේද. දැන් එතකොට මේ යෙසායා ඉඳලා තියෙන්නේ මේ උස්සියා කියන රජතුමාගේ කාලය තුල. දැන් අපි මේ පසුබිම බැලුවා නම් ඇවිල්ලා අපි පසුබිම බලන්න කලින් අපි ඉතිහාසය පොඩ්ඩක් දැනගන්න අවශ්‍යයි. අපි ගියොත් එහෙම දෙක ලේකම් පොතේ 10 වෙනි පරිච්ඡේදයට අපිට මේ ඉතිහාසය ගැන දැනගන්න පුළුවන්. ඔන්න ඊශ්‍රායල් රට එක්සේසත් වුණ කාලයක් තිබුණා. අපි දන්නවා ඇවිල්ලා ඊශ්‍රායලයට ලැබුණා වූ පළවෙනි රජතුමා තමයි සාවුල් රජතුමා. අවුරුදු 40ක් රජකම් කරා. ඊට පසුව ඇවිල්ලා දාවිද් රජතුමා පැමිණියා. දාවිද් රජතුමා අවුරුදු 40ක් රජකම් කරා. ඊට පස්සේ දාවිද් රජතුමාගේ ඇවෑමෙන් සාලමෝන් රජකමට පත් වුණා. එතකොට සාලමෝන් අවුරුදු 40ක් රාජ්‍ය පාලනය කරා. අවුරුදු 120ක් දේශීය එක්සේසත්ව තිබුණා. දේශීය එක්සේසත්ව තිබිලා සාලමෝන්ගෙන් පසුව ඒ රාජ්‍ය දෙකට බෙදුණා. කෙසේ දෙයක් රෙහෙබෝම් කියනා වූ සාලමෝන්ගේ පුත්‍රයාත් ඒ වගේම යෙරොබෝම් කියනා වූ පුද්ගලයාත් අතරේ මේ දේශය දෙකට බෙදුණා. ක්‍රිස්තු පූර්ව 931 දී යෙරොබෝම් කියන පුද්ගලයා ගෝත්‍ර 10ක් සමග උඩ කොටස එනම් ඊශ්‍රායලයේ උඩ කොටස හරියට කිව්වොත් එහෙම දාන් ඉඳලා බෙතෙල් දක්වා ඒ කොටස ගෝත්‍ර 10ක් සමග ඔහු පාලනය කරන්න පටන් ගත්තා. එතකොට රෙහෙබෝම් ඇවිල්ලා ඒ දාන් ඉඳලා බේර්ෂෙබා දක්වා වූ කොටස දකුණු රාජ්‍ය ඒ කොටස ඔහු පාලනය කරන්න පටන් ගත්තා. දකුණු රාජ්‍ය අගනුවර තමයි යුදා නගරය. එතකොට මේ රාජ්‍ය තුල ඇවිල්ලා ගෝත්‍ර දෙකක් සිටියා. එක ගෝත්‍රයක් තමයි යූදා ගෝත්‍රය, අනිත් ගෝත්‍රය තමයි බෙන්ජමින් ගෝත්‍රය. දැන් අපි දන්න යූදා ගෝත්‍රය ඇවිල්ලා යුද්ධ කරන්න පුළුවන් රණශූරයන් ඉන්නා වූ ගෝත්‍රය. මේ යුදා පෙළපතින් නැත්තම් මේ යුදා වංශයෙන් තමයි යේසුස් වහන්සේත් පැමිණියේ. දාවිද් රජතුමා පැමිණි ගෝත්‍රයත් ඒක තමයි. එතකොට මේ කුඩා ගෝත්‍ර දෙකක් තමයි මේ යුදා රාජ්‍ය තුල තිබ්බේ. උතුරු රාජ්‍ය බලනකොට ඇවිල්ලා ගෝත්‍ර 10ක් තිබ්බා. විශාල භූමි භාගයක් තියෙන විශාල රටක් වශයෙන් තිබ්බා. ඉතින් මේකේ අගනුවර තමයි ඇවිල්ලා සමාරියාව. එතකොට යුදා දේශීය අගනුවර තමයි ඇවිල්ලා යුදයාව. එතකොට අපිට බයිබලයේ නිරතුරුවම දකින්න ලැබෙනවා සමාරිය සහ යුදයාව කියලා. එතකොට මේ ඉතිහාසය තුල මොවුන්ගේ ඇති වුණා වූ බෙදීම නිසා එක රටක් ක්‍රිස්තු පූර්ව 931 දී බෙදෙන්න පටන් ගත්තා. අපි ඉතිහාසය බැලුවා නම් බයිබල් ඉතිහාසය තුල උතුරු රාජ්‍ය ඇවිල්ලා රජවරු 19 දෙනෙක් පාලනය කරවුවා. ක්‍රිස්තු පූර්ව 931 ඉඳලා 722 වෙනතෙක් උතුරු රාජ්‍ය පැවතුණා. උතුරු රාජ්‍ය අවසාන කාලයට හිටියේ අවුරුදු 722 වෙනකල් විතරයි. ඒ කාලේදී ඇවිල්ලා අසරියාව ලෝකේ හිටපු එක ලෝක බලවේගයක්, ලෝකේ හිටපු එක අධිරාජ්‍යවරයෙක් ශල්මනේසර් කියන පස්වෙනි ශල්මනේසර් කියන අය අධිරාජ්‍යවරයාගේ කාලේ ඔහු ඇවිල්ලා ඒ දේශය වහල්කමට රැගෙන ගියා. උතුරු රාජ්‍ය හිටිය බොහෝ සෙනග ඔවුන් රැගෙන ගිහිල්ලා අසිරියානුවන්ගේ එක ප්‍රතිපත්තිය තමයි යම් රටක ඉන්න ජනතාව වහල්කමට ගත්තා නම් ඔවුන් වහල්කමට රැගෙන ඔවුන් නොඑක් දේශවල වල ගොසින් දමා යනවා. මේ ආකාරයට තමයි වහල්කමට රැගෙන යන සෙනගට කරාවේ. ඒ නිසා උතුරු රාජ්‍යයේ පැවතීම තිබුණේ ක්‍රිස්තු පූර්ව 931 ඉඳලා 722 දක්වා පමණයි. දැන් එතකොට දකුණු රාජ්‍ය 931 ඉඳලා ක්‍රිස්තු පූර්ව 586 වෙනතෙක් දීර්ඝ කාලයක් රාජ්‍ය පාලනයේ තියෙනවා. මේ රටේ හිටිය ඇවිල්ලා රජවරු 20 දෙනෙක්. මේ රජවරු 20 දෙනාගෙන් රජවරු 6 දෙනෙක් හොඳට පාලනය කරා. උතුරු රාජ්‍යය ගත්තොත් එහෙම හිටපු රජවරු 20 දෙනාම 19 දෙනාම ඇවිල්ලා නරකය. පල්ලෙහා රාජ්‍යය ඇවිල්ලා හිටපු 20 දෙනාගෙන් 6 දෙනෙක් හොඳයි. ඊතුරු 14 දෙනාම දෙවියන් වහන්සේට කැමති තිබුණ දේවල් කරේ නැහැ. ඒ නිසා අපිට බයිබලයේ පැහැදිලිව ඉතිහාස පොත්වල, ලේකම් පොත්වල, රාජාලිබලිය පොත්වල අපිට බලන්න පුළුවන් ඔවුන්ගේ ජීවිත කතාව පිළිබඳව. හොඳයි. දැන් මේක තමයි පසුබිම. මෙන්න මේ පසුබිම තුල තමයි යෙසායා ජීවත් වුණේ. එතකොට මුළු ඊශ්‍රායල් රට තුල, මුළු ඊශ්‍රායල් දේශය තුල බොහෝ ලෙස දේශපාලනික වශයෙන් ප්‍රශ්න, කරදර, කම්කටොළු ඇති වෙලා තිබ්බ කාලයක තමයි මේ යෙසායා කලින් ඉඳලා මේ යුදයාවට පැමිණෙන. එතකොට ඒ කියන්නේ දේශපාලනය ගැන ලොකු දැනුමකුත් තියෙනවා. රටේ වියවුල් ආරවුල් ගැන යෙසායාට දැනුමකුත් තියෙනවා. දැන් මේ යෙසායා කියන පුද්ගලයා පිළිබඳව අපි කොහොමද දන්නේ? ඔහු අනාගත වක්තෘවරයෙක් හැටියට. යෙසායා අපිට බයිබලයේ බලන්න පුළුවන් අපි යෙසායා පොත අපි කලින්ම කියනකොට මේ ඉස්තයන්නේ කියනවා ඇවිල්ලා උස්සියා රජතුමාගේ
රාජ්‍ය පාලන සමය කියලා. එතකොට උස්සියා රජතුමාගේ රාජ්‍ය පාලනයේ සමය තමා ඔහු ඒ රජමාලිගාවට එක්තරා අනුශාසකවරයෙක් නැත්නම් අනාගත වාක්‍ය පවසන්නෙක් නැත්නම් අනුශාසක දෙන්නෙක් ලෙස ඒ රාජකීය ඒ මණ්ඩපයට ඔහු පැමිණෙන්නේ ඒ රාජකීය මණ්ඩපයේ සේවකයෙක් හැටියට. ඉතින් මේ යෙසායාගේ දැක්ම කෙසේද කියලා කිව්වොත් යෙසායා Tamanට ලැබිලා හිටපු රජතුමා ගැන බොහෝ ලෙස ආඩම්බරව සිටියා. අපි දන්නවා අපිට ලොකු නායකයන් හිටියනම් අපි ඔවුන් ගැන බොහෝ ලෙස ආඩම්බර වෙනවා. ඒ වගේ යෙසායා Tamanට ලැබිලා හිටපු මේ ප්‍රථම රජතුමා ඒ කියන්නේ ඔහු දකුණු රාජ්‍යයේ ඉන්නකොට ඒ රජතුමාගේ සේවා කාලයේදී හරියට සේවා කාලයේ අඩකදී තමයි ඒ රාජ්‍ය සේවයට ඔහු ඇතුළත් වුණේ. අපි කියවොත් එහෙම දෙක ලේකම් පොතේ 26 වෙනි පරිච්ඡේදයේ ඒ උස්සියා රජතුමාගේ ජීවිත කතාව පිළිබඳව මෙන්න මේ ආකාරයෙන් සඳහන් වෙනවා. මම ඒක මෙන්න මෙහෙම කියවන්නම්. එකල යුදාහි මුළු සෙනග 16 අවුරුදු වයස් වූ උස්සියා කැඳවාගෙන ඔහුගේ පිය වූ අමච්චයා වෙනුවට රජකමට පත් කළෝය. රජු තමාගේ පියවරුන් සමග සැතපුණු පසු ඔහු ඒලොත් ගොඩනගා යුදාට නැවත අයිති කරගත්තේය. උස්සියා 16 අවුරුදු වයසේදී රජ වී යෙරුසලමෙහි 50 අවුරුද්දක් රජකම් කළේය. ඔහුගේ මව්ගේ නම යෙල්කියාය. ඈ යෙරුසලමේ ස්ත්‍රියක්ය. ඔහු තමාගේ පිය වූ අමච්චයා කළ සියල්ල ලෙස ස්වාමින් වහන්සේගේ ඇස් සමුවේ හරිව තිබුණු දේ කළේය. දේවදර්ශන පිළිබඳව තේරුම් ඇත්තා වූ ශෙකරියාගේ දවස්වලදී ඔහු දෙවියන් වහන්සේ සෙව්වේය. ඔහු ස්වාමින් වහන්සේ සෙව්වාත් එක්ම දෙවියන් වහන්සේ ඔහු සඵල කළසේක. ඔහු නික්ම ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධ යුද්ධ කොට ගාත්හි පවුරුත් යබ්නේ පවුරුත් අෂ්දෝත්හි පවුරුත් බිඳ දමා අෂ්දෝත් රටෙහිද පිලිස්තිවරුන් අතරේද නුවරවල් ගොඩ නැගුවේය. දෙවියන් වහන්සේ පිලිස්තිවරුන්ටත් ගුර්බාල්හි සිටි අරාබිවරුන්ටත් මේනිවරුන්ටත් විරුද්ධව ඔහුට උපකාර කළසේක. අම්මෝනිවරුත් උස්සියාට තෑගි දුන්නෝය. ඔහු ඉතා බලවත් වූ බැවින් ඔහුගේ නාමය මිසරේ සීමාව දක්වා පතලව ගියේය. තවද උස්සියා යෙරුසලමේ කොනේ දොරටුව උඩද මිටියාවතේ දොරටුව උඩද පවුරු මුළුවලද මොරකොට ගොඩනගා ඒවා සවි කළේය. ඔහු පාත රටෙහිත් සමභූමියෙහිත් බොහෝ සිව්පාවන් සිටි නිසා ඔහු කාන්තාරයේ මොරකොටු ගොඩනගා බොහෝ ජලයෙන්ද සෑදුවේය. ඔහු ගොවි කර්මාන්තයට ප්‍රසන්නව සිටි බැවින් කඳුවලත් සරුකෙත්වසලත් ගොවියෝද මිදිවතුද වවන්නෝද ඔහුට සිටියෝය. යුද්ධයට යන්නා වූ සේනාවක්ද උස්සියාට සිටියේය. ලේකම්මන යෙයියෙල් විසින් මුලාදෑනියා වූ මයස්යා විසින් ඔවුන් ගණන් කළ ගණනේ හැටියට ඔහුගේ රජුගේ අධිපතියෙක් වූ හනනියාගේ අත යටතේ හමුදා වශයෙන් සේවය පිටත්ව ගියෝය. බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන්ගේ පියවංශවල ප්‍රධානින්ගේ මුළු ගණන 2600ක්ය. ඔවුන් යටතේ සතුරාට විරුද්ධව රජුට උද්දවන පිණිස බලවත් ලෙස යුද්ධ කරන මිනිසුන් 3,7500කින් යුද්ධ සේනාවක් විය. උස්සියායේ මුළු සේනාවට පලිස්ත හෙල්ලද තොප්පියද යුද්ධ සැට්ටද දුනුද විසිකිරීමට ගල්ද පීලේලේ කළේය. තවද ඔහු ඊගස් වලින් ලොකු ගල් වලින්ද විදින්ට මුරකොටුව උඩත් කොත් උඩත් තබන පිණිස දක්ෂ මිනිසුන් විසින් සොයා දැනගත් යන්ත්‍ර යෙරුසලමේ සෑදුවේ. ඔහුගේ නාමය දස දෙස පතලව ගියේ. මක්නිසාද බලවන්ත ලෙස පුදුමාකාරයෙන් ඔහුට උපකාරණ ලැබුණේය. උස්සියා රජතුමා බලවත් රජෙක් වශයෙන් සිටියා. අවුරුදු 16 දී ඔහු රාජ්‍ය පාලනයට යෙරුසලමේ පත් වෙලා අවුරුදු 52ක් රාජ්‍ය පාලනය කළා. මේ අවුරුදු 52 මැද භාගයේදී තමයි යෙසායා රාජ්‍ය සේවයට බැඳුනේ. එතකොට ඒ වන විට මේ උස්සියා රජතුමා ඇවිල්ලා යෙරුසලමෙත් ඒ වගේම වටේ තියෙන රාජ්‍යවලත් ඇවිල්ලා ඔහුගේ නාමයේ කීර්තියට පත් වෙලා ඉවරයි. ඇයි කිව්වොත් එහෙම ඒ රටට සෞභාග්‍ය ගෙනල්ලා. ඒ රටට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ රටට මේ කිසිම කරදරයක් නැහැ. ඒ රටේ හැම දෙයක්ම සාමකාමීව තියෙනවා. ඒ රටේ ඉන්න නායකයා ගැන කතා කරනවා. දැන් අපි ඕනම රටක අපි වාසය කරන රටක අපේ නායකයා හොඳට ඉන්නවා නම් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ රටේ රජු හෝ හොඳට ඒ දේශය බලා ගන්නවා නම් මිනිස්යන්ට කිසිම කරදරයක් නැත්තම් හැම මිනිසෙක්ම ඇවිල්ලා තමාගේ රටේ නායකයා පිළිබඳව කතා කරනවා. ඔන්න ඔය වගේ කාලයක යුදා දේශෙත් මෙන්න මේ වගේ ඉරණමක් උද්ගත වෙලා තිබුණා. ඒ නිසා ඒ යුදා දේශයේ හිටපු හැම මිනිස්යාම මේ තමාගේ රජතුමා උස්සියා රජතුමා ගැන මහත් ආඩම්බර ලීලාවෙන් කතා කරන්න පටන් ගත්තා. අපිට ඉන්නේ ඇවිල්ලා හොඳ රජ කෙනෙක්. අවුරුදු 16 දී රාජ්‍ය පාලනයට ආවේ. අවුරුදු 52ක කාලයක් රාජ්‍ය පාලනය කරනවා. එතුමාගේ රාජ්‍ය පාලනය බලන්න, එතුමාට ඉන්න සේනාව බලන්න, එතුමාගේ හැකියාවන් බලන්න, එතුමාගේ නාමය කෙතරම් දුරට ව්‍යාප්ත වෙලා ප්‍රචලිත වෙලා තියෙනවද කියලා මේ ආකාරයෙන් ඉන්න හැම මිනිස්යන්ම කතා බහලට ලක් වෙන්න පටන් ගත්තා උස්සියා රජතුමා පිළිබඳව. දැන් මේ රාජ්‍ය සේවයට බැඳුනා වූ යෙසායාට කොහොම තියෙන්නේ නැද්ද? ඔහු රජමාලිගාවේ පුරෝහිත කෙනෙක් වගේ, අනුශාසකයෙක්. ඔහු අනාගත වක්තෘවරයෙක්.
හරි? එතකොට මොහුට කතරම් ආඩම්බරයක් තියෙන්න ඇද්ද? මොහු හොඳ ආඩම්බරකමකින් හිටියේ. ඒ කියන්නේ මගේ රජතුමා මේ ආකාරයෙන් සිටිනවා. මම ඉන්නේ හොඳ ප්‍රසිද්ධ රජ කෙනෙක් ගාව. ඒ වගේ ආඩම්බරකමක් ඕනම මිනිහෙකුට පැමිණෙනවා. ඒක සාධාරණයි. අපිට කියන්න බෑ ආඩම්බරකමක් එන්නේ නැහැ කියලා. දැන් අපිට හොඳ නායකයෙක් හිටියානම් අපිට හොඳ අය සිටියනම් අපි ඔවුන් ගැන කතා කරනකොට අපිට යම්කිසි සතුටක් දැනෙනවා. ඒ සතුටම යෙසායාට තිබ්බා. එතකොට යෙසායා ජීවත් වෙන්නේ යෙසායා වැඩ කරන්නේ ඉතා හොඳ රාජ්‍යයක සහ හොඳ රජතුමෙක් ගැන. ඉතින් මේ රාට තුල කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. පසුබිම තුල බලන්න පුළුවන් මිනිස්යන් සමාදානව සිටියා. ඔවුන්ට සපලත් වෙන්න හැම දෙයක්ම තිබ්බා. කිසිම අඩුපාඩුවක් නැහැ මේ යුදා දේශයට. යුදා දේශය බේරිලා හිටියෙත් ඇවිල්ලා වහල්කමට යන්නේ නැතුව දෙවියන් වහන්සේට කීකරුව දෙවියන් වහන්සේගේ වැඩ කටයුතු කරපු නිසා, දෙවියන් වහන්සේට ඔවුන් මොරගසපු නිසා, දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මේ දේශය තුල තිබ්බ නිසා උතුරු රාජ්‍ය විනාශ වෙලා ගියා. 931 ඉඳලා 722 වෙනකල් විතරයි පැවතුනේ. නමුත් දකුණු රාජ්‍ය තවමත් පවතිනවා දෙවියන් වහන්සේගේ හස්තය ඒ දේශය තුල තිබ්බ නිසා. මෙන්න මේ කාලේ යෙසායත් මහත් ආඩම්බරයෙන් තමාගේ වැඩ කටයුතු කරගෙන ජීවත් වෙන අතරතුර ඔහු කොයි වගේ පුද්ගලයෙක්ද දන්නවද? ඔහු බලවත් පුද්ගලයෙක්. දැන් තමයි අපි පණිවිඩයට පැමිණෙන්නේ. අපි ජීවිතේ අපි බලවත්ද? දැන් මම මේ දේ කියනකොට ඔබ ජීවිතේ කොච්චර බලවත්ද කියලා ඒ 100ට ගාන දාන්න. දැන් අපි යෙසායාගේ ජීවිතෙත් එක්ක අපි සංසන්දනය කරලා බලමු. අපි කැපතිනේ එක එකනාගේ ජීවිතත් එක්ක එක එක ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ජීවිතත් එක්ක ජීවිත සංසන්දනය කරලා බලන්න. ඉතින් ඔබ සංසන්දනය කරන්න මම කොච්චර බලවත්ද කියලා. 100ට කොච්චරක් බලවත්ද? දැන් යෙසායා 100ක් බලවත්. බලවත් කියලා කියන්නේ මොකද්ද? කෙනෙක් බලවත් කියලා කියන්නේ කිසියම් පුද්ගලයෙක් ගාවට ගිහිල්ලා කිසිම පැකිලීමක් නොමැතිව බය නොමැතිව යම් කිසි දෙයක් ප්‍රකාශ කරන්න පුළුවන් තියෙනා වූ බලය, Tamanට තියෙන ආධිපත්‍යය. දැන් ඕක අපි හැම කෙනාටම තියෙනවද? අපි බොහෝ දෙනෙකුට නැහැ. අපිට බෑ ගිහිල්ලා රාජ්‍ය නායකයෙක් ගාවට අපිට කියලා කෙලින් කතා කරන්න. අපි වෙවුලයි, අපි බය වෙයි, අපිට දාඩිය දායි, අපිට නොඑක් දේවල් ඇති වෙයි. අයියෝ මං කොහොමද එයාව හම්බෙන්නේ? මං කොහොමද ගිහිල්ලා එයාට කතා කරන්න කියලා මේ වගේ තත්වයක් හැම මිනිහෙකුගේම තුල ඇවිල්ලා මේ බලවත්භාවය නැහැ. හැබැයි යෙසායාගේ ජීවිතය ගත්තොත් එහෙම යෙසායා ඇවිල්ලා මහ බලවත් පුද්ගලයෙක්. ඔහු බය නැතුව කතා කරනවා. ඔහු බය නැතුව ඇවිල්ලා උසියා රජතුමාට කතා කරනවා. ඔහු පුරোহিত කෙනෙක් වශයෙන් සිටිනවා. රජතුමාට මොන හරි වැරදෙනවා. රජතුමාට කියනවා රජතුමනි ඔය කොහොම නේ මේම කරන්න ඕන කියලා කියනවා. ඒක තමයි ඇවිල්ලා පුරোহিতවරුන්ගේ කාරණාව. ඒක තමයි අනාගත වක්තෘවරුන්ගේ ස්වභාවය. අනාගත වක්තෘවරු කියලා කියන්නේ කවදාකවත් බය අය නෙවෙයි. කියන්න තියෙන දේ කෙලින්ම කියනවා. වහින් ඔරවා කියලා කියන්නේ හංගල ටිකක් තියාගෙන ටිකක් දේවල් කියන්නේ කියන්න තියෙන දේ කෙලින්ම දෙවියන් වහන්සේ දෙන දේ කියනවා. ඒ අනුව යෙසායාගේ ජීවිතය ගත්තොත් එහෙම යෙසායා කොයි වගේ පුද්ගලෙක්ද? බය නැති බලවත් පුද්ගලෙක්. බලවත් පුද්ගලෙක්. බය නැති නෙවෙයි බලවත් පුද්ගලෙක්. එතකොට ඔබ කල්පනා කරලා බලන්න මගේ ජීවිතේ මේ බලවත්භාවය කෙතරම් 100ට ගානකින් තියෙනවද? දැන් ප්‍රතිශතය ඔබම දාගන්න. ඔබ හිත ඇතුලේ ඔබ සුදු ෂීට් එකක් අරගෙන ඒ ප්‍රතිශතය දාගන්න මම කොච්චර ජීවිතේ බලවත්ද කියලා. අපි බලමු ඊළඟට යෙසායාගේ ජීවිතේ තව එක් දෙයක්. යෙසායාගේ ජීවිතේ අනික් දේ තමයි ඇවිල්ලා යෙසායා මේ බය නැහැ. දැන් අපේ මිනිස්සු ගත්තොත් එහෙම ගොඩක් දෙනෙක් බයයි. ලෝකේ වාසය කරන මිනිස්සු ගත්තොත් එහෙම ජනතාව ගත්තොත් බොහෝ දෙනෙක් බයයි. බොහෝ දෙනෙක් රාත්‍රී කාලයට එළියට යන්න බයයි. බොහෝ දෙනෙක් ඇවිල්ලා අපි දන්නවා ලාංකිකයන්. ලාංකිකයන් අතරේ අපේ මේ ශ්‍රී ලංකාවේ වෙසෙන අය අතරේ කතා තිබෙනවා. 6න් පස්සේ එළියට යන්නේ නැහැ. හරිද? හොල්මන් ගැන විශ්වාස කරනවා. මේ තියෙන ගුරුකම්, මන්තර, මිත්‍යා දෘෂ්ටික ඔක්කොම දේවල් විශ්වාස කරනවා. බයයි. කලුවර වැටෙනවා කියලා කියන්නේ බයයි. දෙවියන් වහන්සේ රාත්‍රිය සහ දවාල මවලා උන්වහන්සේ කිව්වේ නැවිලා මේ දවල් විතරක් එළියට යන්න රැට එළියට යන්න එපා රැට හොල්මන් තියනවා කියලා කිව්වේ නැහැ. උන්වහන්සේ දහවල සහ රාත්‍රිය දෙකම මවලා ඒ දේ යහපත්ව දුටුවා. හැබැයි අපේ මිනිස්යන්ට රාත්‍රී කාලයට විතරක් හොල්මන් එනවා. රාත්‍රී කාලයට විතරක් එළියට යන්න බෑ මේ වෙවුලනවා. කකුල් දෙකම මැඩලින් ගහනවා. මොනවත් කරගන්න බෑ. දඟලනවා. හරිද? කලුවරේ යන්න බෑ. කෙහෙල් ගහ කෙලවෙන්න බෑ. ගහක අත්තක් වැනෙන්න බෑ. මේ මොනවා හරි හුලඟට හෙලවෙන්න බෑ. මගේ පිටිපස්සෙන් කවුරු හරි එනවද? මේ වගේ බයයි. බය කියන දේ ඒකට විතර නෙමෙයි අනාගතයට බයයි. මට අනාගතේ මොනවා වෙයිද? මගේ අනාගතේ කොහොම තියෙයිද? මගේ රැකියාවට මොනවා වෙයිද? මගේ පවුලට මොනවා වෙයිද? මගේ ව්‍යාපාරයට මොනවා වෙයිද? අනාගතය ගැන බයයි. අයියෝ මට මේ දේ කරගන්න පුළුවන් වේද? මගේ අර ඉලක්කය සපුරා ගන්න පුළුවන් වේද? මේ වගේ බයයි. යෙසායාට මේ බය කියන දේ ජීවිතේ තිබ්බේ නැහැ.
මම මේ රාත්‍රියේ දවාල කියනකොට මම එක දෙයක් කියලා දෙන්න. ඇයි මිනිස්සුන් ඇවිල්ලා රාත්‍රියටයි දවාලටයි බය? දහවල් කාලේ අපිට ඕන දෙයක් අපේ ඇස් වලට පේනවා. ඒ නිසා දහවල් පේන දේ ඇහෙන් සංඥා කරනවා මොලේට ඇවිල්ලා මෙන්න නුඹ ඉස්සරහ යම්කිසි දෙයක් තියෙනවා. මේ දේ කියලා හරියාකාරව අපේ පියවි ඇසට පේන නිසා අපිට විග්‍රහයක් ලැබෙනවා. කලුවර වැටෙන ගමන් ඇඳිරිය වැටෙන ගමන් අපි දන්නේ මොනවද ඉස්සරහා තියෙන්නේ. අපිට කිසි දෙයක් පේන්නේ නැහැ. එතකොට අපේ දැස් වලින් පියවි දැස් වලට පේන දේ ඇවිල්ලා මොලේට ගිහිල්ලා කියන්න විදිහක් නැහැ. මොකද අන්ධකාරය තියෙන නිසා. ඉතින් යන දෙයට හැප්පෙනකොට යන දේ හොයාගන්න බැරි වෙනකොට මොලේට හරි පණිවිඩයක් ගන්න නැහැ මොනවද තියෙන්නේ කියලා. මොලේට එක දේවල් යනවා මොකද්ද කියලා අඳුර ගන්න බෑ. මොලේ මොනවද වෙන්නේ? ලොකු පීඩනයක් ඇති වෙලා ලොකු දහරිතාවක් ඇති වෙලා ලේවල නිකම්ම දහඩිය දාන්න පටන් ගන්නවා, වෙවුලන්න පටන් ගන්නවා. මේ වගේ දේවල් ඇති වෙනකොට ගැස්සෙනවා මනුෂ්‍යයා. මේක තමයි මනුෂ්‍ය ස්වභාවය. හැබැයි අපේ මිනිස්සු එකපාරට මොනවද ගන්නෙ? මෙතන මොකක් හරි හොලමනක් තියෙනවා. මෙතන මොකෙක් හරි යකෙක් ඉන්නවා. කොහේවත් නැති යකාව ඇදලා ගන්නවා. ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? අපේ අතරෙමයි. ඒක අපේ ස්වභාවය. ඒක තමයි සාමාන්‍ය මනුෂ්‍යයන් බය වෙන දේ. අනිත් එක ඇවිල්ලා අපි අනාගතයට බය වෙනවා. හැම දෙයකටම බය වෙනවා. මොනවත් කරන්න බෑ. සමහරක් අය දෙයක් කරන්න ගියපුවාම කරන්නේ නැහැ කියලා. ලැජ්ජයි, බයයි, සබකෝලේ. හැම දෙයකටම බයයි. මට මේක කරන්න පුළුවන්. ඒ නිසා මේ බය නිසාම සමහරක් අයට ඇවිල්ලා ජීවිතේ හරියාකාරව මුහුණ දෙන්න බැරුව සිටිනවා. දැන් යෙසායාගේ ජීවිතේ ওই බය තිබ්බේ නැහැ. යෙසායා 100% බය නැති පුද්ගලෙක්. දැන් බය තිබ්බනම් යෙසායාට ඔය වගේ මේ දෙයක් කරන්න බෑ. මේ වගේ කාර්යයක් කරන්න බෑ. මේ වගේ දෙයක නියැලෙලා ඉන්නත් බෑ. මේ වගේ ප්‍රබල මහා අනාගත වක්තෘවරුන්ගේ ඇවිල්ලා බයිබලේ පටන් ගන්න මේ යෙසායා. බයිබලේ අනාගත වක්තෘවරු පටන් ගන්න. පළවෙනි අනාගත වක්තෘව මහා අනාගත වක්තෘවරයා. ඔහුගේ ජීවිතය දීර්ඝ නිසා ඇවිල්ලා ඔහුට ලැබුණු සේවය දීර්ඝ නිසා ඇවිල්ලා පරිච්ඡේද 66ක් තියෙනවා. බයිබලයේ පොත් තියෙන්නේ 66යි. ඒ වගේ සංඛ්‍යාවක් පරිච්ඡේද තිබෙනවා. එතකොට ඔහු දීර්ඝ කාලයක් හිටපු මිනිහෙක්. ඔහු දීර්ඝ කාලයක් දෙවියන් වහන්සේට සේවය කරපු මිනිහෙක්. බය රහිතව සිටියා. අපේ ජීවිතය ඇවිල්ලා හරියාකාරව තිබෙන්න නම් දෙවියන් වහන්සේ තුල ගමන් කරන්න නම් අපේ ජීවිතයේ බය රහිත භාවයෙන් තියෙන්න ඕන. අපි බය වෙලා අපිට කිසිම දෙයක් අපිට කරන්න බෑ. හැබැයි යෙසායාගේ ජීවිතය ඇවිල්ලා 100%ක් ඔහු බය නැතුව සිටියා. එතකොට ඔබ හිතාගන්න මගේ ජීවිතයේ මේ බය නැති භාගය කතරම් දුරට තිබෙනවද කියලා. ඊළඟ දේ තමයි ඇවිල්ලා යෙසායා මේ දර්ශන දුටු පුද්ගලයෙක්. දැන් අපි දර්ශන ගැන කතා කරපුවාම ඇවිල්ලා අපිට නොඑක ආකාරයේ දර්ශන පේනවා. ඊට කලින් අපි බලමු යෙසායා මොනවද මේ දර්ශනයක් හැටියට දුටුවේ කියලා. අපි යෙසායා පොතේ 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ අපි නිකන් ලුහුඬින් කියවුවා නම් අපිට බලන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන්. ඒ කාලයේදී ස්ත්‍රීන් 7 දෙනෙක් එක පුරුෂයෙකු අල්ලාගෙන අපි අපේ කෑම කන්නේමුව, අපේම වස්ත්‍ර අඳිනෙමුව, නුඹේම නම පමණක් අපට ලැබේවා, අපේ නින්දාව පහ කරන්නයි කියන්නෝය. මේ මතු පැමිණෙන රාජ්‍යයන් පිළිබඳව එක දර්ශනයක් යෙසායා දකින්න එක තමයි මේ ස්ථානයේ ඉඳලා සඳහන් වෙලා තියෙන්නේ. අපි දීර්ඝව කියාගෙන ගියොත් ඒක තමයි තියෙන්නේ. එතකොට යෙසායා ඊළඟට පැමිණෙන, ඒ කියන්නේ අනාගතේ පැමිණෙන්න යනා වූ රාජ්‍යයන් පිළිබඳව දර්ශන දකිනවා. දැන් අපි මොනවද දකින දර්ශන? අපි දකින දර්ශන ඇවිල්ලා අපිට වාසි දර්ශන. මට ගියක් ලැබෙන්න යනවා. මේ රත්තරන් කුඩු වැටෙනවා. නැත්නම් සමහර අය මේ විවාහ වෙන්නම හිතාගෙන ඉන්නවා රැයට ඇවිල්ලා එක එක කාන්තාව පේනවා දර්ශනේ. ගිහිල්ලා පාස්ටර්ට කියනවා, මෙයාට කියනවා මට මෙයා දීලා තියෙනවා, මට මෙයා දීලා තියෙනවා කියලා දර්ශන. මේවා තමයි ලැබෙන දර්ශන. නමුත් ඒසායට ලැබුණු දර්ශන මේ වගේ නෙමෙයි. මතු පැමිණෙන්න යනා වූ රාජ්‍යයන්. අපිට මතු පැමිණෙන්න යනා වූ රාජ්‍යයන් පිළිබඳ දර්ශන ලැබෙනවා. දර්ශනය කියලා කියන්නේ කුමක්ද? දර්ශනය කියලා කියන්නේ ඒක දීර්ඝව පැවතෙන එකක්. අපේ කිතුණු අයට ලැබෙන දර්ශන අද ඒවා తాවකාලිකයි. අපි දන්නවා ලෝකේ ඉන්නවා ශ්‍රේෂ්ඨ නායකයන් ඉන්නවා, ශ්‍රේෂ්ඨ කිතුණු නායකයන් ඉන්නවා. උන්ට ලැබුණ දර්ශන ඇවිල්ලා දීර්ඝ කාලිනව පැවතෙනවා. ඒ දර්ශන වලට ඉලක්කයක් තියෙනවා. ඒ දර්ශන වලට සෙනගක් සිටිනවා. මෝසෙස්ට දෙවියන් වහන්සේ දර්ශනයක් දුන්නා. මොනවද? ඒ යුදෙව් ජනතාව ඊශ්‍රායල් වරුන්ව මිස්රයෙන් මුදාගෙන ඒ පොරොන්දු දේශයට රැගෙන යන්න. මුළු දර්ශනය තුලම දෙවියන් වහන්සේ ඔහු සමග සිටියා. ඔහු නැතු වෙන කාලෙත් ඒ දර්ශනය රැගෙන යන්න පුද්ගලයෙක් ලැබුවා. ඒ දර්ශනය එදා ඉෂ්ට වුණා. හැබැයි තාමත් ඒ දර්ශනය පවතිනවා. මොකද ඊශ්‍රායලයේ අවසානයේ තාම සිද්ධ වෙලා නැහැ. එතකොට අපේ නායකයන්ට ලැබෙන දර්ශන දීර්ඝව පවතිනවද? Tamanට ලැබෙන දර්ශනය ඇවිල්ලා හරි දර්ශනයක් නෑ, ඒක දීර්ඝව පවතිනවද? දෙවියන් වහන්සේ දර්ශනය දෙන්නේ හරි හමන් වූ ඒ දර්ශනය කරගෙන යන්න පුළුවන් වූ නායකයන්ට. අද සභාවල ඉන්න අයට, අද කිසිණු පසුබිමේ ඉන්න අයට, සභාවකින්දී, බයිබල් විද්‍යාලකින්දී, කාවුරු හරි පාස්ටර් කෙනෙක් යටතේ ඉඳි, දේව සේවකයෙක් යටතේ ඉඳි, නායකයෙක් යටතේ ඉඳි
ඔහුට තමයි දෙවියන් වහන්සේ දර්ශනය දීලා තියෙනකොට මොහුටත් ලැබෙන දර්ශනය. මතක තබා ගන්න. තමා සිටින්නේ නායකයෙක් යටතේන. තමා සිටින්නේ සභාවක් යටතේන. නායකයාගේ දර්ශනයට පටහැනිව කවදාකවත් දර්ශනයක් ලැබෙන්නේ නැහැ. අද බොහෝ දෙනාට ඇවිල්ලා මෙන්නත් දර්ශන ලැබෙනවා. ඒ නිසා අද දෙවියන් වහන්සේ ඒ ස්ථානවලට දීලා තිබෙන්නා වූ ඒ ඉලක්කයන් සපුරාලා ගන්න බැරුව දෙවියන් වහන්සේ අපොහසත් වෙලා ඉන්නවා. ඇයි? මිනිස්යන්ට වෙන වෙන දර්ශන පැමිණෙන නිසා. දර්ශනයක් කෙනෙකුට ලැබුණොත් ඒ දර්ශනය කවදාකවත් අවසාන වෙන්නේ නැහැ. යෙසායා දර්ශන දකිනවා. යෙසායාට දර්ශනයක් තිබ්බා තමන් කොච්චර කාලයක් ඇවිල්ලා මේ රාජ්‍ය පාලනයේ ඇවිල්ලා තමන් සේවය කරන්න ඕනද කියලා. තමන්ගේ ජීවිතේට දර්ශනයක් තියෙනවද? මේ මගේ දර්ශනය කොහොමද රැගෙන යන්නේ? තමන්ගේ කිතුණු ජීවිතේට දර්ශනයක් තියෙනවද? තමන්ගේ දර්ශනයට ඇවිල්ලා 100ට කීයක් දාගන්න පුළුවන්ද? යෙසායාට තිබ්බා 100%ක දර්ශනයක්. ඔහු දකින්න දර්ශන වලට 100%ක් තිබ්බා. ඔහුගේ ජීවිතේ දර්ශනයටත් ඔහුට 100%ක් තිබ්බා. එතකොට ඔබ හිතාගන්න ඔබේ ජීවිතයට ලැබෙන දර්ශන ඔබගේ ජීවිතේ හෝ වේවා ඔබ සිටින්නා වූ සේවා ජීවිතයේ දර්ශනය හෝ වේවා ඒ දර්ශනයේ 100ට කීයක ප්‍රතිශතයක් තුල සත්‍යතාවය තිබෙනවද කියලා ඔබම හිතාගන්න. යෙසායාගේ ජීවිතයේ මේ දේ ඇවිල්ලා 100%ක් ඔහු දුටු දර්ශන සහ ඔහුගේ ජීවිතයේ දර්ශනය 100%ක් අනර්ගව ඍජුවම පැහැදිලිව තිබුණා. ඉතින් අපි බලමු ඊළඟ කාරණාව ඇවිල්ලා යෙසායා කොයි වගේ පුද්ගලයෙක්ද? යෙසායා ඇවිල්ලා අනාගත වක්තෘවරයෙක්. අපිට බලන්න පුළුවන් ඇවිල්ලා යෙසායාගේ මේ මුළු යෙසායා පොත තුලම ඇවිල්ලා යෙසායා බොහෝ අනාගත වාක්‍ය ප්‍රකාශ කරනවා. දැන් යෙසායාගේ ජීවිතයත් එක්ක අපේ ජීවිතය සංසන්දනය කරනකොට අපේ ජීවිතේට 100%ක අනාගත වාක්‍ය කියන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවද? අනාගත වක්තෘවරුන් කියන්නේ කවුද? අනාගත වක්තෘන් කියලා කියන්නේ දෙවියන් වහන්සේ විසින් ලබා දෙන යම්කිසි දෙයක් ප්‍රකාශ කරන්න. එතකොට අද බොහෝ අය අනාගත වාක්‍ය ප්‍රකාශ කරනවා. බොහෝ අය අනාගත වාක්‍ය කියනවා. බොහෝ දෙනා අනාගත වාක්‍ය කියලා හිතන් ඉන්නේ මෙන්න මෙතන ලෙඩෙක් ඉන්නවා. මෙන්න ඔයාට මෙහෙම දෙයක් වෙන්න යනවා. ඔයාට මේ වගේ රෝගයක් තියෙනවා. ඔයාට මේ වගේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ වගේ දේවල් කියනකොට හිතන් ඉන්නේ මේක තමයි අනාගත වාක්‍ය කියලා. අද ප්‍රඥාව ආත්මය දැනගැනීමේ ආත්මය මගින් කියන දේවල් බොහෝ දෙනා හිතන් ඉන්නවා මේක තමයි අනාගත වාක්‍ය කියලා. නමුත් අනාගත වාක්‍ය කියලා කියන්නේ වෙනස් වූ දෙයක්. අනාගත වාක්‍ය කියලා කියන මේ ප්‍රොපේතවරු ඔවුන් 130යි අනාගත වාක්‍ය ප්‍රකාශ කරේ. ඊතුරු 70%ක්ම ඔවුන් කරව වෙවිලා දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන එක. අපි පරණ කිවිසුම තුලම බලන්න පුළුවන්. මේ අනුව යෙසායා ප්‍රකාශ කරපු අනාගත වාක්‍ය කෙසේද තිබ්බේ? ඔහු රාජ්‍යයන්ට අනාගත වාක්‍ය කිව්වා. ඔවුන් කියව අනාගත වාක්‍ය කෙසේ තිබ්බේ? විනාශය පැමිණෙන්න යනවා. අද අනාගත වක්තෘයෙක් කියලා කිව්වනම් තමුන්ට විනාශය පැමිණෙන්න යනවා කියලා කී දෙනෙක් පිළිගන්නවද? කී දෙනෙක් ඒ දේ බාර ගන්නවද? කී දෙනෙක් ඒ අනාගත වාක්‍ය වලට කැමති වෙනවද? මේ පරණ යුසුම තුල සිටිනා අනාගත වක්තෘන් යෙසායා ඉඳලා මලාකි දක්වා අනාගත වක්තෘන්ගේ ජීවිත අපි අධ්‍යයන කරලා බලුවොත් ඔවුන් විසින් ප්‍රකාශ කරපු අනාගත වාක්‍ය හැම දෙයක්ම මොනවද වෙන්නේ? මොන ආකාරයෙන්ද තිබෙන්නේ? නුඹ ශුද්ධකමේ සිටියේ නැත්නම් නුඹට විනාශය පැමිණෙනවා. නුඹ දෙවියන් වහන්සේට කීකරුව සිටියේ නැත්නම් විනාශය පැමිණෙනවා. හැම වෙලේම කතා කරන්නේ විනාශය. නුඹ නැති වෙලා යනවා. මේ දේ තමයි ප්‍රකාශ වෙන්නේ. හැබැයි අද මේ අනාගත වාක්‍ය අපේ ජීවිතවලට එනවද? අද අපි අනාගත වාක්‍ය කියලා හොයාගෙන යන්නේ ඇවිල්ලා අපිට යහපතක් වෙනවද? බොහෝ දෙනා ගිහිල්ලා කවුරු හරි දේවදාසෙක් ආපුවාම ගිහිල්ලා කියනවා ඔලුව දීලා කියනවා පාස්ටර් මට යාඥා කළා කියන්න මේ දෙවියන් වහන්සේ මට මොනවද කියන්නේ? හරියට මේ දේව ගැතිවරු පාස්ටර්ලා පේන කියන අය වගේ, ශාස්ත්‍ර කියන අය වගේ. දෙවියන් වහන්සේ වෙලෙම කියන්න ඕන. දේව කැමැත්ත දෙවියන් වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතවලට දේව වචනේ දීලා තියෙනවා. දෙවියන් වහන්සේ කියලා තියෙනවා අපි කොහොමද ජීවත් වෙන්න ඕන කියලා. ඇයි අපි අනාගතේ හොයාගෙන යන්නේ? ඇයි අපිට අනාගතය අවශ්‍ය? බයිබලයේ පැහැදිලිව කියලා කියනවා යේසුස් වහන්සේ කියනවා කුරුල්ලෝ හෙට ගැන හිතන්නේ නැහැ. පක්ෂීන් හෙට ගැන හිතන්නේ නැහැ. හෙට ගැන හිතන්නේ නැති අවස්ථාවක් තියෙද්දි ඇයි අපි අනාගතයක් හොයාගෙන යන්නේ? අද දවසේ කරදර අපිට අදට සැහැයි. අපි ඒ ආකාරයෙන් හිතනවා. අපි අනාගතයක් ගැන හිතනවා. අද දවසේ කොච්චරද දේවල් තියෙනවා. අද දවසේ වෙන්න කොච්චරද දේවල් තියෙනවා. දේව සැලැස්ම වෙන දෙයක්. නමුත් අපි අනාගත වාක්‍ය ගැන හොයාගෙන යනවා. අනාගතය ගැන හොයාගෙන යනවා. යෙසායා ඇවිල්ලා මේ වගේ අනාගත වාක්‍ය කියාගෙන හිටින්නේ නැහැ. නුඹට හෙට මොනවද වෙන්න යන්නේ? කොයි වගේ ආශිර්වාද දෙන්න යන්නේ? නුඹට මොන ලෙඩ තියෙන්නේ? මේවා යෙසායා කියන්නේ. යෙසායා කිව්වේ ඇවිල්ලා මතුවෙන විනිශ්චය. දෙවියන් වහන්සේත් එක්ක හිටියේ නැත්නම් නුඹලට විනිශ්චය වෙනවා. යෙසායාගේ අනාගත වාක්‍ය මෙන්න මේ ආකාරය. එතකොට යෙසායාගේ අනාගත වාක්‍ය 100% පැහැදිලිව තිබ්බා. ඔබට අනාගත වාක්‍ය කීමේ හැකියාවක් තියනවද?
එහෙනම් ඒක 100ට කීයද? සමහර වෙලට 5ක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන්, 15ක් වෙන්න පුළුවන් ඔබේ ප්‍රතිශතය ඔබ දාගන්න. ඒසායාගේ ජීවිතේ කාරණා 4ක් බැලුවා අපේ ජීවිතයත් එක්ක සංසන්දනය කරලා. දැන් ඊළඟ කාරණාව අපි බලමු. අපි ඒකට කියමු ඒසායා පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ. ඒකේ මෙන්න මේ ආකාරයෙන් කියනවා. දේශමැද තමුන්ම පමණක් වාසය කරන පිණිස ඉඩ නැති වෙන තරම් ගේකට ගයක් එකතු කර ගන්නා වූ කෙතකට කෙතක් වැඩි කර ගන්නා වූ අයට දුක් වේ. දැන් මේ දුක් වේ කියලා කියන්නේ මොකක්ද? දුක් වේ. වට දුක් වේ. වට දුක් වේ. වට දුක් වේ. දුක් වේ කියලා කියපුවහම මනුස්සයෙකුට මොනවද වෙන්නේ? ඒක යහපත් මේ ප්‍රතිචාරයක්ද දක්වන? යහපත් දෙයක්ද මිනිස්සෙකුට ලබා දෙන? බයිබලේ අපි කියවනකොට දැන් අපි බයිබලේ කියනවා අපි පිළිගන්නවා මේක දේව වචනය කියලා. අපි දැන් මේක කියවනකොට අපිට කියනවා ඇවිල්ලා තමුන්ට දුක් වේ කියලා. දැන් මට සමාදානයේ සන්තෝෂයේ ආශිර්වාද වෙන දුක් වෙනවා නම් කියන කොහොම දුකයි කියලා කියන එක මුළු ජීවිතේම ඉවරයි. දැන් මෙතන කියනවා පැහැදිලිව දේශයේ මැද තමුන්ව පමණක් වාසය කරන පිණිස ඉඩ නැති වෙන තරම් ගේකට ගයක් එකතු කර ගන්නා වූ කෙතකට කෙතක් වැඩි කර ගන්නා වූ අයට දුක් වේ. ඒ කියන්නේ Tamanට තියනවට වැඩිය දේවල් එකතු කරගන්න මනුෂයාට යහපතක් වෙන්නේ නැහැ, දුක් වේ. නැත්තම් ඒකට හරි සිංහලෙන් කියනවාවිල්ලා මේ වහරේ කියනවා මකබෑවියන්, නැත්තම් විනාශ වෙලා ඵලයන්, නැත්තම් දූවිලි වෙලා ඵලයන්. ඒක තමයි මෙතන කියන්නේ. දැන් සිංහලට එනකොට මේවා සිංහලට පරිවර්තනය කරනකොට මේ අපේට ලැබෙන අර හෙබ්‍රෙව් ඒ නියම අර්ථකථනයේ තියෙන්නේ ඇවිල්ලා විනාශ වෙලා යන්න. දැන් ඒසායා කාටද මේ කියන්නේ විනාශ වෙලා යන්න කියලා? දෙවියන් වහන්සේ කර්ණ කොටගෙන ඒසායා කියනවා ඕනට වැඩිය Tamanට දේවල් එකතු කරගන්න අයට දුක් වේ කියලා. ඒ කියන්නේ ඒසායා ගොඩක් ආශ මිනිහෙක් නෙවෙයි. ඒසායා දේවල් වලට මේ කෑදර නැහැ, පෙරේත නැහැ. අපේ ජීවිතේ සමහරක් වෙලාවට අපිට කාර් එකක් තියෙනවනම් තවත් කාර් එකක් ගන්නවා. ගියක් තියෙනවනම් තවත් ගියක් ගන්නවා, තවත් ගියක් ගන්නවා. අල්ලපු ගෙදර එක්කන වාහනයක් ගන්න බෑ, තව එකක් ගෙනල්ලා තියා ගන්නවා. අනිත් කට්ටිය දේවල් කරන්න බෑ, ඒ කට්ටිය කරන නිසා අපි කරන්න යනවා. ඒසායා එහෙම කරන්න ගියේ නැහැ. අනිත් මිනිස්සුන්ට තියනවා මේ වගේ තියන් ඉන්නවා කියලා අපි දේවල් එකතු කරගන්න. අද මනුෂ්‍යයන්ට බොහෝ ප්‍රශ්න ඇති වෙන්නේ මොනවද? අනිත් එක්කන මේ වගේ තියන් ඉන්න නිසා අපිත් කරනවා. අනේ බලන්න අනේ අරයා ගෙදරට මෙහෙම ටීවී එකක් ගත්තා අපිත් එකක් ගමු. අරයා අල්මාරියක් ගත්තා අපිත් එකක් ගමු. එයා කාර් එකක් ගත්තා නේ අපිටත් එකක් ගමු. අර එයා තව හයිබ්‍රිඩ් එකක් ගත්තා ඒක අපි ගමු. මෙහෙම. අනිත් මනුෂ්‍යය මොනවද කරන්නේ? මේ දේවල් බල්ලා කරනවා. දේව වචනේ ඔක කියනවද? දේව වචනේ මේ දේ කියනවද? දේව වචනෙන් අපි ගමන් කරනවා නම් අපිට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. අද මිනිස්සයා ගමන් කරන්නේ කොහෙන්ද? ලෝකේ තියෙන දේවල් බලන්න. ඕනවට වැඩිය දේවල් එකතු කරගන්නවා. ජීවිතේට තියාගන්නවා. තෘප්තිමත් භාවයක් නැහැ. තමුන්ට ලැබෙ තියෙන දේෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. තමුන් මොනවද කන්නේ? කන දේෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. තමුන් කන්නේ බතුයි, සම්බෝලයි, කරවලයි නම් ඒ දේෙන් තෘප්තිමත් වෙන්න බෑ. මට හැම් බේකන් චිකන් ඕන කියලා. හැම් බේකන් චිකන් කෑවා තෘප්තිමත් වෙන්න ඕන. පොල් සම්බෝලුයි, කරවලයි, බතුයි කෑවා තෘප්තිමත් වෙන්න ඕන. මනුෂ්‍යයා තෘප්තිමත් වෙන්න දැනගන්නවා. අද මනුෂ්‍යයන්ට ඇවිල්ලා Tamanට ලැබෙන දේෙන් තෘප්තිමත් වීමක් නැහැ. තමුන්ගේ ලස්සන ගැන තෘප්තිමත්කමක් නැහැ. තමුන්ගේ ඉගෙනීම ගැන තෘප්තිමත්කමක් නැහැ. තමුන්ගේ ඇඳුම් ගැන තෘප්තිමත්කමක් නැහැ. තමුන්ට තියෙන හැකියාව ගැන තෘප්තිමත්කමක් නැහැ. තමුන්ගේ දෙමව්පියෝ ගැන තෘප්තිමත්කමක් නැහැ. තමුන්ට තියෙන යාහන වාහන ගැන තෘප්තිමත්කමක් නැහැ. මුළු ජීවිතය ගැනම තෘප්තිමත්කමක් නැහැ. තෘප්තිමත්කමක් නැති වෙන්න තව දේවල් එකතු කරගන්නවා. ඇයි? තෘප්තිය නැති මනුස්සයා මොනවද කරන්නේ? තමුන්ට දේවල් ඕනට වැඩි ඇදලා ගන්නවා. මට මේක ඕන අර කොන සැනසීම හොයනවා. ඒකෙන් සන්තෝෂ වෙනවා. අන්තිමට ඔක්කොම ගෙනල්ලා තියාගන්නවා. කිසිම සැනසීමකුත් නැහැ, තෘප්තිමත්කමකුත් නැහැ. මේ කෑදරකම නිසා ආශාව නිසා දේවල් එකතු කර ගන්න යන අයට මොනවද වෙනවා කියලා කියන්නේ? විනාශ වෙලා යනවා. කවුද කියන්නේ? මම නෙවෙයි බයිබලයේ කියන්නේ ඒසායා කියන්නේ. ඒසායා කියන්නේ ඇවිල්ලා දෙවියන් වහන්සේ කියපු ඒසායාත් නෙවෙයි කියන්නේ. දෙවියන් වහන්සේ කියනවා මේම කියන්නේ කියලා. කාටද කියන්නේ? යුදාවේ ඉන්න මිනිස්සුන්ට. මේකේ තියෙනවා මේ අයියෝ 7ක් තියෙනවා. ඒ අයියෝ 7 කියන ඇවිල්ලා නුඹලට අයියෝ විනාශ වෙනවා. කාටද කියන්නේ? යුදා මිනිස්සුන් බල්ලා කියනවා ඒසායා. ඒසායාගේ කාලේ ඇවිල්ලා යුදා මිනිස්සු ඒ ආකාරයෙන් තමයි හිටියේ. තමුන්ට තියෙනවට වැඩි දේවල් එකතු කර ගන්නවා. එතකොට ඒසායාගේ ජීවිතය අපි බලනකොට අපිට මොනවද දැකලා? ඒසායා ඇවිල්ලා ඕනකට වැඩි ආශා නැහැ. තමන්ට ලද පමණින් සතුට වෙනවා. ඇඟිල්ලේ තරමට ඉදිමෙනවා. දැන් මේ ඒසායාගේ මේ ආශා නැති භාවය 100% තිබ්බා. යා හරි මේ සම්පූර්ණ සුදුසු පුද්ගලෙක්. නැත්තම් මෙයා මෙහෙම කියන්නේ නැහනේ. එතකොට ඔබ හිතාගන්න ඔබේ ජීවිතේ ඔබ 100ට කීයක් මෙහෙම ආශා නැති භාවය, නැත්තම් මේ කෑදර රහිත භාවය, නැත්තම් මේ පෙරේත රහිත භාවය කොපමණ දුරට තියෙනවද කියලා. ඒක මමට කියන්න බෑ. ඔබගේ ලකුණු ගාන දාගන්න, මම මගේ ගාන ලකුණු දාගන්න. හැබැයි ඒසායා සම්පූර්ණයි. අපි ඒසායා වගේ නෙමෙයි. ඔබ දාගන්න, මමත් දාගන්න. දැන් ඒසායා වැඩි ආශා නැති
පුද්ගලයා. දැන් බලමු අපි ඒසායාට ඊළඟට ඒසායාගේ ජීවිතයේ තියෙන එක ගුණාංගයක් ඇවිල්ලා දැන් අපි පහක් බලලාමාරයි. ඊළඟ එක තමයි ඇවිල්ලා ඒසායා 5 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ මෙන්න මෙහෙම කියනවා. මද්යපානයේ පස්සේ යන පිනිස උදෑසනම නැගිටින්නා වූ මුද්‍රික පානෙන් ඇවිලෙන ලෙස රැ වෙනතුරු ප්‍රමාද වෙන්නා වූ අයට දුක් වේ. මද්යපානය පස්සේ යන පිනිස උදෑසනම නැගිටින්නා වූ. එතන කියන්නේ මොනවද? තමුන් මද්ද්‍රව්‍ය ගැන හිතවුවත් එකයි, බිව්වත් එකයි, අනිත් අයට අරන් දුන්නත් එකයි, ඒවා බිස්නස් කරත් එකයි, ඔක්කොම එකයි. අද බොහෝ අයට තියෙන ප්‍රශ්නයක් මොනවද දන්නවද? බොහෝ අය අහන්න ඇවිල්ලා කොහෙද මේ ක්‍රිස්තියානි කට්ටියට බොන්න බෑ කොහෙද බයිබලේ කොහෙද කියලා තියෙන්නේ කියලා අහන්නේ. මෙහෙම තමයි අද කිතුණු අය හරිනේ. හැබැයි කිව්ව ඇහුවොත් එහෙම මේ සභාවට එන්න කියලා තියෙනවා කියලා ඒවට එන්නේ නැහැ. කොහෙද මේ බොන්න එපා කියලා තියෙන්නේ බයිබලේ කියලා තියෙන්නේ කියලා අහන්නේ. මෙතන කියනවා ඇවිල්ලා මද්යපානයේ පස්සේ උදෑසනම යන්න තීරණය කරන අයට දුක් වේ කියලා. අද බොහෝ කිතුණු අය හිතන් ඉන්නවා අපිට බොන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. පවුල්තුමා කියලා තියෙනවා. මේ යේසුස් වහන්සේත් වයින් බීවා ඒ නිසා බොන්න පුළුවන් කියලා. දැන් වයින් ඊශ්‍රායලෙන් නිෂ්පාදනය කරන්නේ. මිදි නිෂ්පාදනය කරන ඊශ්‍රායලට කොහොමද කොයි ආකාරයෙන්ද වයින් ඔවුන්ට ලැබෙන්නේ? ඊශ්‍රායලයේ ඕන තරම් මිදි තියෙනවා. ඔවුන් මිදි කඩලා එකතු කරන්නේ කොහොමද? ඔවුන් මේ මිදි කඩනකොට ඇවිල්ලා අත වදින්න නැති වෙන්න මිදි පොකුරු කඩා ගන්නවා. මොකද අත වැදුනොත් අතේ තියෙන ක්ෂුද්‍ර ජීවීන් යනවා ඒ මිදි වලට. ඒ මිදි ඔක්කොම එකතු කරන් ගිහිලා ලොකු තියෙනවා මේ කුරුණි වගේ ලොකු කූඩ වගේ ලොකු කටාරම් වගේ තියෙනවා ඒවට දාන්න. ඒවට දාන්න මිදි පිරෙන්න මිදි තැලෙනකොට එන යුෂ එකතු කරලා වෙනම සීල් කරලා අයින් වෙනවා. ඒවට කවදාකවත් ක්ෂුද්‍ර ජීවීන් ගිහිල්ලා නැති නිසා ඒවා ඉස්තරම් වයින් වශයෙන් තියෙනවා. මොකද ඒ වගේ මද්‍යසාරයේ නිපද වෙන ඒ ඇල්කොහොල් කියන දේ එහි අන්තර්ගත වෙලා නැති නිසා. ඊට පස්සේ 65% විතර ප්‍රමාණයක් තව එහෙම්ම මිතුරු වෙලා තියෙනවා. ඉතින් ඒක උඩට මිනිස්සු නැගලා සින්දු කියාගෙන පාගලා ඒ ගන්න දේවල් මොනවද වෙන්නේ? ඒවා එකතු කරලා වෙනම බැරල් වල තියලා තියෙනවා. ඒවට අර අපේ අත් කකුල් ගිහිල්ලා මේ පොඩි වෙන නිසා ක්ෂුද්‍ර ජීවීන් ගිහිල්ලා ඒවා මේ ඇල්භාවයටපත් වෙනවා. ඒ නිසා ඒක මද්‍යසාරයේ නිපදවන හැකියාව තියෙන නිසා ඒවා මද්‍යසාරයේ තියෙන වයින් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒ කාලේ මේ මිනිස්සුන් වයින් පීවා. නමුත් පවුල්තුමා කියලා කියන්නේ ඔය වයින් නේ. පවුල්තුමා කියලා කියන්නේ අර ඉස්තරම් වයින්. ඉස්තරම් වයින් වලට හැකියාවක් තිබ්බා මේ යම් රෝග සුව කරන්න. තිමෝතිස්ට කියනවිලා පොඩ්ඩක් ගනින් කියලා. හරිද? ඒ කියන්නේ ඇවිල්ලා ඔහුට තිබ්බ රෝගිකින් මිදෙන්න. ඉතින් මේක තියාගෙන අපේ අය මොනවද ගන්න? ග්ලාස් ගන්න, බෝතල් ගන්න බොනවා වෙරි වෙන්න. අපේ අය තව කරන දේවල් මොනවද ඇවිල්ලා? අපේ අය බොහෝ ව්‍යාපාර කරන අය ඉන්නවා. අපේ අය මේ බොහෝ සුපර් මාකට්, කඩවල්, නොයෙක් දේවල් ව්‍යාපාර කරන අය ඉන්නවා. අපි මද්‍යසාරය විකුණවුවත් වැරදි. අපි කෙනෙකුට එපා කියලා අපේ කඩේ තියාගෙන විකුණවන වැරදි. එතකොට කියන්න පුළුවන් නෑ ඉතින් මේක තිබ්බනම් තමයි මේ ආදායම එන්නේ කියලා කියන්න බෑ. එහෙනම් කඩේ වහලා දාන්න ඕන. මොකද ඒකේ ඇති ඇදහිල්ලක් නෑ. මද්‍යසාරයේ තිබ්බ ඵලයට මද්‍යසාරයේ අඩංගු දේවල් තිබ්බ ඵලයට කඩේට ව්‍යාපාරයට වෙළඳාම ලැබෙන්නේ නෑ. ඔබ විශ්වාස කරන්න ඕන මද්‍යසාරය හරහා නෙමෙයි ආදායම ලැබෙන්නේ, ලාභය ලැබෙන්නේ. මිනිස්යන් හොයාගෙන ඉන්නේ දෙවියන් වහන්සේ හරහා. ඔබ ඒක නතර කරගෙන නැත්නම් දෙවියන් වහන්සේ කඩේටම එන අය නවත්තයි. සමහරක් අය මොනවද කරන්නේ ගිහිල්ලා අනිත් අයව සනසවන්න, මිනිස්යන් සනසවන්න, මිනිස්යන්ව සතුටු කරන්න ගිහිල්ලා මේ ඒ කට්ටි බීපු දෙ මම යේසුස් වහන්සේගේ නාමයෙන් මම එතන ඉඳගෙන ඉන්නවා. ඒ නිසා මම බොන්නේ නැහැ. ඔබ පාපේ කරත් එකයි පාපේ ගාවට ගියත් එකයි. බයිබලේ මොනවද පැහැදිලිව කියන්නේ 5:11 මද්යපානයේ පස්සේ යන පිණිස උදෑසනම නැගිටින්නා වූ යන්න හිතන්න කලින් නැගිටින අයට මුද්‍රික පානෙන් ඇවිදින ලෙස රැ වෙනතුරු ප්‍රමාද වෙන්නව අයට දුක් වේ. උදේ යන්න නැගිටින ඇති හිතව ඇති එයාට දුක් වේ. හැබැයි ඒසායගේ ජීවිතේ මේ දේ තිබ්බේ නැහැ. අද බොහෝ දෙනාගේ ජීවිතේ විනාශ වෙලා යනවා මේ මද්යසාර නිසා. මද්යසාරය විකුණලා, ඒවට උදව් කරලා, ඒවා ළඟ තබාගෙන ඉඳලා, ඒවට හා කියලා ඕම කරන්න පුළුවන් කියලා මේ හැම දෙයකින්ම කොයි ආකාරයෙන් තමා වක්‍රව හෝ ඍජුව හෝ මේ දේවල් වලට දායක වෙනවද? තමුන්ට දුක් වේ කවුද කියන්නේ? ඒසායා. ඒසායා කියනවා මගේ ජීවිතේ මේ දේවල් නැහැ නිසා මම 100% මේ වංශේ මම සුද්ධයි. දැන් තමුන්ගේ ජීවිතේ තමුන් හිතා ගන්න තමුන් 100%ක් සුද්ධයිද කියලා. අද අපේ විවාහ මංගල්‍යවල හරිද? දැන් ඒකට අහන්න පුළුවන් ඉතින් මේ කේක් වලට වයින් දානවා කියලා. ඉතින් එච්චර ඒ වයින් තොගයක් දාන්නේ නැහැ. එච්චර මද්යසාර තොගයක් දාන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රතිශතයක්. අපේ ජීවිතේට ඇල්කොහොල් අවශ්‍යයි. අපේ මනුෂ්‍ය ශරීරයට එදිනෙදා ජීවිතේ අපේ ඇල්කොහොල් අවශ්‍යයි. අපි ගන්න කෑම වලින්, භෝජන වලින් අපිට අවශ්‍ය ඇල්කොහොල් ලැබෙනවා. සමහරක් විට වෛද්‍යවරුන් නියම කරන අවිල්ලා සමහරක් රෝග වලට
මෙච්චර ප්‍රමාණයක් ගන්න කියලා. ඔහු කියන්නේ ඇවිල්ලා බෝතල් ගණන් ගන්න කියලා. ඔහු කියන්නේ ලීටර් ගණන් ගන්න කියලා. අපේ මිනිස්සු ඒක තියලා ලීටර් ගණන් ගන්නවා. ග්ලාස් ගණන් ගන්නවා. ප්‍රමාණයක් තියෙනවා. එතනින් එහාට යන්න බෑ. ඒක එපමණයි. ප්‍රමාණය දැනගෙන අපිට එහාට යන්න බෑ. මෙතන මොනවද වෙන්නේ? යසායා කියනවිලා මේවා පස්සේ යන අයට දුක් වේ කියලා. හරිද? ඒකත් ඕනේ නැත්නම් Tamanට ඇදහිල්ල විශ්වාසය තියෙනවා නේ වයින් එකත් අයින් කරන්න මේකත් ඕනේ නැහැ කියලා කියන්න මට දෙවියන් වහන්සේ සුවේ දෙයි කියලා කියන්නේ. ඒක පස්සේ යන්නේ නැහැ. ඒකත් අයින් කරලා දාන්න Tamanට සුවේ විශ්වාසය තියෙනවා. හරිද? යසායාගේ ජීවිතේ මේ බද්දේ පානේ පස්සේ ඔහු ගියේ නැහැ. ඔහු ඇවිල්ලා මේවට මේ හා කිව්වේ නැහැ. මේක කරන්න කියලා කිව්වේ නැහැ. ඒවා පානය කරන අයත් එක්ක ගිහලා හැම වෙලේම සතුරු සාමිච්චයේ සිටියේ නැහැ. ඒ නිසා යසායාගේ ජීවිතේ මේ දෙයින් ඇවිල්ලා ඔහු 100% ආරක්ෂිත වෙලා සිටියා. එම නිසා ඔබගේ ජීවිතේ මේ දේවල් ඔබ කෙසේද තියෙන්නේ කියලා බලා ගන්න. මීළඟ තමයි ඇවිල්ලා යසායා 5 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ අපි කියවමු. එහි මොනවද සඳහන් වෙන්නේ කියලා. මෙසේ පහත් මිනිසයා යටහත් කරනු ලැබේ. උසස් මිනිසයාද පහත් කරනු ලැබේ. උඩඟු අයගේ ඇස් පහත් කරනු ලැබේ. මොනවද කතා කරන්නේ මෙතන? යටහත්කම ගැන. අපි දන්නවා බයිබලයේ මිනිසයන් ඔසවන්නේ දෙවියන් වහන්සේ යටහත් වෙන තරමට. අද බොහෝ දෙනාගේ ජීවිතවල ප්‍රශ්නවලට හේතුවම ඔවුන්ගේ ජීවිතවලට ආශිර්වාද නැති වෙන්නම හේතුව. ඔවුන්ගේ ජීවිතවල තියෙන කලබගෑනි වලට නොයේක් දේවල් වලට ප්‍රධාන වනම හේතුව මොකක්ද දන්නවද? යටහත්කම නැති එක. ක්‍රිස්තුස් වහන්සේ කෙසේ උන්වහන්සේව යටහත් කරාද? උන්වහන්සේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේ මේ විශ්වයේ මැවුම් කරුවා. උන්වහන්සේ එක ඇස්පිල්ලමක් ගැහුවා නම් මේ මුළු විශ්වයම උන්වහන්සේට නැති කරන්න පුළුවන් හැකියාව උන්වහන්සේට තියෙනවා. එහෙව් උන්වහන්සේ මිනිස්සෙක් වෙලා මේ ලෝකෙට ආවේ මිනිස්සයා උදෙසා මැරිලා මේ ලෝකය දිනාගෙන මේ ලෝකෙ ඉන්න මිනිස්සයාට පව්කමාව දීලා ඒ මිනිස්සයාව මුදවා ගන්න පිණිස දෙවියන් වහන්සේ Tamanගේ ස්වර්ගයම අමතක කරා. එපමණක් නෙවෙයි උන්වහන්සේ කවුද කියන එක උන්වහන්සේ කෙසේද අමතක කරේ කියලා කිව්වොත් උන්වහන්සේ මාස 9ක් කලලයක් වෙනවා. මේ ඉර හඳ තාරකා මුළු විශ්වයම මාපු දෙවියන් වහන්සේ මිනිස්යාව නිර්මාණය කරපු දෙවියන් වහන්සේ මොනවද වෙන්නේ? කලලයක් බවට පරිවර්තනය වෙනවා මරියා මව්තුමියගේ කුස ඇතුලේ. කලලයකට හිතන්න පුළුවන්ද? කලලයකට කල්පනා කරන්න පුළුවන්ද? කලලයකට මොනවද වෙලා තියෙන්නේ? මාස 9ක් ඇතුලේ ඉන්නවා කියලා කියන්නේ කළුවර කාමරයක හිර වෙලා. දෙවියන් වහන්සේ මේ ලෝකෙට ඉපදෙන්න කලින් මාස 9ක් සිරපත් කෑවා එක කළුවර ගුහාවක් තුල. වතුර ගොඩක් තුල. කොච්චර යටහත් කරාද මිනිස්සයා උදෙසා. හිතන්න බලන්න මුළු විශ්වයේම මැවුම් කරුවා සියල්ලක්ම දන්න දෙවියන් වහන්සේට එක අවස්ථාවක සිද්ධ වෙනවා කලලයක් බවට පරිවර්තනය වෙන්න. දැන් ඔබයි මායි කලලයක් වෙලා ඉන්නකොට අපි දන්නේ නැහැනේ කලලේ කොහොම තිබ්බේ කියලා. අපි බහ තෝරන්න පටන් ගන්න අපිට දේවල් තේරෙන්න පටන් ගන්න අවුරුදු 3න් පස්සේ. අපි ඒ දේ කාලේ තමයි අපිට ඉඳලා මතක් වෙන්නේ. 3 4 ඒ වගේ ඉඳලා. කලලේ කාලේ මතකද? නමුත් මේ කලලේට හිතන්න හැකියාව දෙනවා හැම දෙයක්ම දෙනවා. කලලයක් බවට පරිවර්තනය වෙලා යටහත් වෙනවා. යේසුස් වහන්සේ එච්චර යටහත් වුණා. අපේ ජීවිතේ අපි කෙසේද යටහත් වෙන්නේ? අපේ ජීවිතේ අද අපිට තියෙන ප්‍රශ්න බොහෝ දේවල් වලට හේතු ඇවිල්ලා මේ යටහත් නැතිකම. අද බොහෝ විට මේ කුඩා නායකයෝ තමන්ගේ වැඩිමහල් නායකයන්ට කීකරු වෙන්නේ නැහැ. තමන්ගේ ප්‍රධාන දේවදාසයන්ට තමන්ව ආලේප කරපු අයට යටහත් නැහැ. බොහෝ දෙනෙක් සේවයට කැඳවනවා නායකයන් තුලින්. ආලේපලත් නායකයෝ අද බොහෝ දෙනෙක් ඇවිල්ලා තමන්ගේ යටතේ සේවකයන්ව කැඳවනවා. මම කතා කරන්නේ මේ ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨ ගණයේ පාලකවරුන් ඇවිල්ලා ඔවුන් මොනවද කරන්නේ? දේව සේවකයට පුද්ගලයන් කැඳවනවා. යාඥා කරලා ගන්නවා දෙවියන් වහන්සේ ඔබව කැඳවනවා කියලා. කිසිම දෙයක් දන්නේ නැහැ. 6ක් 4ක් තේරෙන්නේ නැහැ. භාෂාව ලියන්න බෑ මොනවද කතා කරගන්න බෑ. ඉතින් ගෙනල්ලා ගොඩනගලා වෑයම් කරලා හැම දෙයක්ම කරලා ඒ මිනිස්යාව හදලා ඒ දියණියව හදලා ගොඩනගලා ඔන්න යවනවා බයිබල් ඉස්කෝලේකට. ඔන්න යවනවා යම් කිසි කිතුණු පාසලකට නැත්තම් කොහේ හරි පුහුණුවක් දෙන්න යවනවා. ගිහිල්ලා මාස 6යි එන්නේ. ග්‍රීක වචනයක් දන්නවා, ඉංග්‍රීසි වචනයක් දන්නවා, බයිබලේ යම් කිසි අභිරහසක් දන්නවා. පාස්ටර්ට ඕවා දන්නේ නැහැ. ඔයාට ඕවා දන්නේ නැහැ. අවුරුදු 4ක් ගියාපුවාම සභාවේ ඉන්නෙත් නැහැ යනවා යන්න දාලා. අවුරුදු 2යි කරන්නේ. BTH කරන්නේ, ඩිප්ලෝමා කරන්නේ දාලා දුවනවා. එයාත් එක්ක මට ඉන්න බෑ. එයාට දේවල් තේරෙන්නේ නැහැ. එයාට කතා කරන්න දන්නේ නැහැ. එයාට හැකියාවක් නැහැ. මට ඊට වැඩි ටැලන්ට් හැකියාව තියෙනවා. යටහත්කම නැහැ අද. දන්නවද? එක ජ්‍යෙෂ්ඨ පාලකයෙකුට තියෙන ආලේපයයි ඔහු යටතේ ඉන්න පුද්ගලයාට තියෙන ආලේපයයි වෙනස්. ජ්‍යෙෂ්ඨ පාලකවරුන් යටතේ ඉන්නා වූ ওই කුඩා පාලකවරුන්ට, කුඩා සේවකයන්ට ඔහු කොච්චර ලෝකේ තියෙන උපාධි දැනගත්තත්,
ඔහු මේ මහද්වීප පහට ගිහිල්ලා ආවත් තමන් යටහත් වෙන්න අවශ්‍යයි තමන්ගේ ප්‍රධාන තමන්ව සේවයට කැඳපු තමන්ව ආලේප කරපු නායකයාට. ඒ නායකයාට වඩා තමන් මුළු හත්ගව්වක් ගිහිල්ලා ආවත් ඒ නායකයාට වඩා ඉහළට යන්න බෑ. ඒක තමයි දේව සැලැස්ම. අද මිනිස්යන්ට යටහත්කම නැහැ. අද පවුල් අතරේ ඇවිල්ලා යටහත් ස්වාමි පුරුෂයාට භාර්යාව අතර යටහත්කම නැහැ. භාර්යාවට ස්වාමි පුරුෂයා අතර යටහත්කම නැහැ. මේ නිසා ගොඩක් ප්‍රශ්න. දෙමව්පියන්ට ඇවිල්ලා කීකරු වෙන්නේ නැහැ. දරුවන් ඇවිල්ලා ඒ නිසා ප්‍රශ්න යටහත් වෙන්නේ. අද යටහත් නැති භාවය නිසා ගොඩාක් ප්‍රශ්න. අපේ ජීවිතේ ඇවිල්ලා අපි උසස් කරන්න නම් අපි පුළුවන් තරම් යටහත් වෙන්න ඕන. අපි යටහත් වෙන්න අපේ වල අපි කපා ගන්න අපේ අස්තිවාරම කපන්න නම් අපේ අස්තිවාරම දාන්න නම් අපි පුළුවන් තරම් හාරන්න ඕන. අපි හාරලා අපි යටට යන්න තමයි අපේ අස්තිවාරම ශක්තිමත් වෙන්නේ. ප්‍රශ්න කරදර හැම දෙයක් නෙමෙයි. යෙසායාගේ ජීවිතේ මේ දේවල් තිබ්බා. යෙසායා හරි යටහත්. යෙසායා හිටිය ඇවිල්ලා උස්සියා රජතුමාගේ කාලේ මුළු ඊශ්‍රායලෙම මුළු මධ්‍ය කාලන යුගයේ හිටපු සෑම රටකම ප්‍රසිද්ධ පුද්ගලයෙක් උස්සියා රජතුමා. මහද්වීප තුනයි ඒ කාලේ තිබ්බේ යුරෝපයයි ආසියාවයි අප්‍රිකාවයි. මේ කාලේ ඇතිවෙලා තිබ්බ ඒ රටවල් වල ප්‍රසිද්ධ පුද්ගලයෙක් උස්සියා රජතුමා. උස්සියා රජතුමා ගාව ඉන්න පුරෝහිතෙක් අනුශාසනා දෙන එක පුද්ගලෙක් කතරම් උඩඟුකමකින් ඉන්න ඕනද? සමහරක් වෙලාවට අපේ මාමා ඉන්නේ ප්‍රාදේශීය සභාවේ. අපි කතා කරන්නේ කොහොමද? මගේ මාමා ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී. බැරි වෙලාවක් හරි රටේ අගමැති හැවරේ හරි ජනාධිපති හරි වුණා නම් කොයි වගේ දැක්මක් දක්වයිද? හැබැයි යෙසායා මේ දේවල් කරන්න ගියේ නැහැ. යෙසායා එවන් වූ ස්ථානයක එවන් වූ පදවියක් දරද්දිත් ඕන කෙනෙක් කතා කරොත් යටහත්කමෙන් යනවා. අද දෙවියන් වහන්සේ මිනිස්යාව උසස් කරපුවාම මේ මිනිස්යන් අඩි දෙකක් උඩින් යන්නේ. තමන් කොහෙන් දාවේ තමන් මොනවද කෑවේ ඔක්කොම අමතකයි. හැබැයි වැඩි දුර යන්න හම්බෙන්නේ උඩ යන එකේ කාලයක් යනකොට හුලම් බහින. ඒක මිනිස්යන්ට අමතක වෙනවා. නමුත් යෙසායාගේ ජීවිතේ ওই දේ තිබ්බේ නැහැ. යෙසායා තමන් කොහෙන් දාවේ තමන් කවුද තමන්ට තියෙන ටැලන්ට් හැකියාවන් සෑම දෙයක්ම දැනගෙන ඔහු යටහත්ව සිටියා. අද මිනිස්යන් තමන් ඉන්න දේශයේ ඉඳලා තමන් ඉන්න ගමේ ඉඳලා තමන් ඉන්න රටේ ඉඳලා එළියට ගිහිල්ලා එනවා. යම් කිසි 6ක් 4ක් දැනගෙන ආපුවාම තමන් කතා කරන සිංහල ටික අමතක වෙනවා. අද බොහෝ දෙනෙකුට සිංහල අමතක වෙලා තියෙනවා. ඔයාට දන්නේ නැහැ. ඔයාට දන්නේ මං කොහෙද හිටියේ කියලා. ඔයා දන්නේ මං මොනවද කතා කරන්නේ. ඔයා දන්නවද මං කොහොමද ඉගෙන ගත්තේ කියලා. අද භාෂාව වෙනස් වෙනවා. තමන් වෙන රටකට ගියොත් තමන්ගේ මව් භාෂාව අමතක වෙනවා. තමන්ගේ දෙවියන් වහන්සේම අමතක වෙනවා. තමන්ගේ සංස්කෘතිය අමතක වෙනවා. තමන්ගේ අම්මව තාත්තව අමතක වෙනවා. මේ වගේ කාලයක්. නමුත් යෙසායාගේ එහෙම දෙයක් තිබ්බේ නැහැ. යෙසායාගේ යටහත්කම ඇවිල්ලා 100%ක් තිබ්බා. අපේ ජීවිතේ මේ යටහත්කම කොච්චර තියෙනවද කියලා ඔබම ඒ ප්‍රතිශතය දාගන්න. ඊළඟට අපි බලමු යෙසායාගේ ජීවිතය. 5 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදය. මෙන්න මෙහෙම කියනවා. එබැවින් ගිනි දැල්ලට ඉපනැල්ල දාලා යන්නක් මෙන් වියලි තෘණ ගින්නටද වැටි යන්නක් මෙන් ඔවුන්ගේ මුල දිනුම මෙන්ම වන්නේය. ඔවුන්ගේ මල දූලි මෙන් නැගී යන්නේය. මක්නිසාද ඔහු සේනාවල ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාව එපා කර ඊශ්‍රායල් වරුන්ගේ ශුද්ධ තනන් වහන්සේගේ වචනය සුළු කළෝය. අද මිනිස්සු මොනවද කරන්නේ? වචනය සුළු කරනවා. දේව වචනය අද මිනිස්යන් ගණන් ගන්නේ නැහැ. හාස්කම්, ලකුණු, පුදුම දේවල්. වැටෙන්නම ඕන ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවා කියලා විශ්වාස කරන්න. හාස්කමක් සිද්ධ වෙන්නම ඕන ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවා කියලා ක්‍රිස්තියානි කියලා දැනගන්න. පුදුම දෙයක් සිද්ධ වෙන්නම ඕන ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවා කියලා දැනගන්න. යෙසායා 100% මේ දේ රැඳී සිටියා කොහොමද? ඔහු ව්‍යවස්ථාව ගැන හොඳට හදාරපු පුද්ගලයෙක්. පරණක විසුමේ ඉන්න බොහෝ අනාගත වක්තෘවරු ව්‍යවස්ථාවේ ජීවත් වුණා. ව්‍යවස්ථාව කියන්නේ උන්ට මොනවද? පළවෙනි පොත් 5 පංච පුස්තකය කියලා අපි කියන උත්පත්ති, නික්මයාම, ලෙවි කතාව, ගණන් කතාව, ද්විතීය කතාව. මේ පොත් 5 තමයි ඔවුන්ගේ ව්‍යවස්ථාව. දෙවියන් වහන්සේ මෝසෙස් හරහා තමයි ඒ ඊශ්‍රායල් ජනතාවට යුදෙව්වන්ට කෙසේද ජීවත් වෙන්න ඕන කියලා ජීවිතයට දුන්නා වූ ජන ජීවිතයට දුන්නා වූ ගුණාංග කෙසේද ජීවත් වෙන්න කියලා ව්‍යවස්ථාව. මේ ව්‍යවස්ථාව සුළු කොට සලකන මනුෂ්‍යයන්ට විනාශය පැමිණෙනවා. යෙසායා 100%ක් ව්‍යවස්ථාවේ ජීවත් වෙලා සිටිය මිනිසෙක්. අද අපේ ව්‍යවස්ථාව තමයි මේ ශුද්ධ බයිබලය. අද ශුද්ධ බයිබලය අපි භාවිතා කරන්නේ මොනවද? අපිට කරදරයක් එනකොට නැත්තම් මේක යම්කිසි ආගමික පොතක් නිසා, මේක ක්‍රිස්තියානි පොතක් නිසා මේක තියාගන්න අවිලා මේකෙන් තියාගත්තොත් හොඳ දේ වෙයි කියලා. මේක තියාගෙන වැඩක් නැහැ. මේක අපි හොඳට කියවන්න ඕන. මේක අපි හොඳට අධ්‍යයනය කරන්න ඕන. අද බොහෝ දෙනෙක් ඇවිල්ලා මේක තියාගෙන තමන්ගේ කොට්ටේ ඇස්සේ. ඇයි කොට්ටේ ඇස්සේ තියාගත්තා නම් ඔළුව එකක්ම හොඳ වෙනවා, දත් එකක්ම හොඳ වෙනවා, යක්කු වෙන්නේ නැහැ. ඉතින් විශ්වාස කරනවා. මේක තමයි.
බයිබලේ කියවන්න ගත්තාම කියව ගන්න ගන්නේ එක පාට ගන්න ඇවිල්ලා පෙරලා ගන්නවා බයිබලේ තියෙන මැද පොත ගීතාවලිය. ඒකේ තියෙනවා ඇවිල්ලා ගීතාවලිය 23 පෙරලා ගන්නවා ස්වාමින් වහන්සේ මාගේ ඉඬේරාය මට සියල්ලක් සපයන්නේ මොන වැඩේ කරලාවත් ඔබව ආශිර්වාදේ කරන්නේ. මේක තමයි අද ව්‍යවස්ථාවේ මිනිස්යන්ට අවශ්‍ය වෙන්නේ. මිනිස්යන්ට අවශ්‍ය හාස්කම්, මිනිස්යන්ට අවශ්‍ය පුදුම දේවල්. මිනිස්සු විශ්වාස කරගෙන ඉන්නේ ඇවිල්ලා දේව වචනේ පස්සේ හඹා යන්න කැමති නැහැ. වචනයට පිපාසයෙන් දුවන්න ඕන කාලයක්. වචනය හොයාගෙන යන්න ඕන කාලයක්. අද මිනිස්සු වචනය නැතුව දේව වචනේ නැතුව මංමුලා වෙලා තිනවා. වචනය කියලා කියන්නේ කුමක්ද? මේ දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ ඔබට මේ වචනේ තුලින් කතා කරනවා. යේසුස් වහන්සේ මේ ජීවත් වෙනවා. අපිට කියනවා ඇවිල්ලා දසපනතේ ඇවිල්ලා උන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාර නොකරන්න. උන්වහන්සේගේ නාමය අපි නිකන් කියගෙන යේසුස් යේසුස් කියලා උන්වහන්සේගේ නාමය අපි ගණන් ගන්න. මේ යේසුස් වහන්සේගේ වචනේ මේ යේසුස් වහන්සේ. අපි මේක හරියාකාරව අපි ව්‍යවහාරයේ යොදන්නේ නැහැ. අපි මේක භාවිතා කරන්නේ නැහැ. අපි මේක ජීවිතයට ගන්නෙ නැහැ. ඒ නිසාම අද අපේ ජීවිතේට විනාශය පැමිණලා තිනවා. පැහැදිලිව කියනවා 24 වෙනි පදේ. මේ බලන්න. එබැවින් ගිනි දැල්ලට ඉපනැල්ල දාලා යන්නක් මෙන්ද වියලි තෘණ ගින්නට වැටි යන්නක් මෙන්ද ඔවුන්ගේ මුල දිරුම මෙන් වන්නේය. අපි ඉපැනැලි වගේ අපේ මුල් දිරලා තියෙන්නේ. ඇයි? මක් නිසාද? ඔහු සේනාවල ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාව එපා කර ඊශ්‍රායල් වරුන්ගේ ශුද්ධ තනන් වහන්සේගේ වචනය සුළු කළෝය. වචනය සුළු කරන වචනේ ගණන් ගන්නේ නැහැ. වචනේ තුල ජීවත් වෙන්නේ නැහැ. දේව වචනේ හොයාගෙන යන්නේ වචනේ ඉගෙන ගන්න නැහැ, කියවන්නේ නැහැ, බයිබල් අධ්‍යයනය කරන්නේ නැහැ, උගන්වන දේවක ඇතිවරුන් ගණන් ගන්න නැහැ. ඔවුන් තුලින් හාස්කමක් වුණ නැත්නම්, ඔවුන් තුලින් පුදුම දෙයක් වුණ නැත්නම්, ඔවුන් යාඥා කරනකොට වැටුණ නැත්නම් ඒ දේවක ඇතිවරුන් ගණන් ගන්නෙත් නැහැ. ඔවුන් ගණන් ගන්නේ ශාස්ත්‍ර කියන අය, ඔවුන් කතා කරන්නේ වට්ටන අය, මේ වගේ අය පමණයි. මේ දෙතිබ්බ කාටද? මේ යුදා ජනතාවට. හරිද? ඒ නිසා ඔවුන් සමහරක් වෙලාවට ව්‍යවස්ථාව සුළු කළපු නිසා ඔවුන්ගේ ජීවිතයට මොනවද සිද්ධ වුණා කියන්නේ ඔවුන්ගේ ජීවිතයේ මුල දිරලා තියෙන්නේ. ගහක මුලක් දිරවුවා නම් ඒ ගහ කාලයක් යනකොට කඩාගෙන වැටෙනවා. ඒ ගහේ සඵලත්වයක් නැහැ. ඒ ගහ ආයේ දලුලන්නේ නැහැ. ඒ ගහ ආයේ වැඩෙන්නේ නැහැ. අපේ ජීවිතේට වචනේ නැත්තම් අපේ මේ ලෝකේ ඉන්න ගමන අපිට ගමන් කරන්න බෑ. මිනිස්සයා ලෝකයේ දකින්න ඕන දේව වචනය තුලින්. අද මිනිස්සයා ලෝකයේ දකින්න ඇවිල්ලා ලෝකයේ තියෙන දේවල් වලින් තමයි දේව වචනේ බලන්නේ. බයිබලයේ තියෙන දේව ව්‍යවස්ථාවේ තියෙන දේ තුලින් ලෝකය බලන්නේ නැහැ. මේක මෙහෙම කරලා එපා තියෙනවා, මෙහෙම කරා නම් කොහොමද කියලා බලන්නේ. ලෝකයේ තියෙන අනුශාසනාල් සහ ලෝකයේ කියලා දෙන තියෙන දේවල් අරගෙන තමයි බයිබලයේ තියෙන දේවල් බලලා මේක හරියන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරලා දානවා. මේක තමයි ඇවිල්ලා එදා යුදා මිනිසයන්ට උනේ. ඒසායාගේ ජීවිතේ 100% ඔහු දෙවියන් වහන්සේගේ වචනේ ව්‍යවස්ථාව තුල රැඳී සිටියා. ඔබත් මමත් උන්වහන්සේගේ ව්‍යවස්ථාව තුල 100ට කීයක් රැඳී සිටිනවද? ඔබම හිතා ගන්න. ඊළඟට අපි බලමු යෙසායාගේ ජීවිතේ ඊළඟ දේ. ඔහු ඇවිල්ලා දේව භක්තික මිනිසෙක්. දැන් දේව භක්තිකකම ඇවිල්ලා අපේ ජීවිතේ කොහොම තියෙන්නේ? සමහරක් වෙලාවට අපේ ජීවිතේ දේව භක්තිය කියලා කියන්නේ කොහොමද? දේව භක්තිය කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ කාරණා වලට අපි භක්තිවන්තව හැම වෙලේම අපි රැඳීලා අපි ඒ දේවල් උදෙසා අපි ඉක්මන්ව කටයුතු කරන එක. සමහරක් වෙලාවට අපේ ජීවිතය තුළ දෙවියන් වහන්සේට මුල් තැන දෙන්න ඕන කාරණා වලට අපි මුල් තැන දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ කාරණා වල අපි නියමෙන් නිල යන්නේ නැහැ. අපි සභාවට අපි මුල් තැන දෙන්නේ නැහැ. දේව වචනයට මුල් තැන දෙන්නේ නැහැ. අද සභාවක් අපි හුදෙක්ම ගත්තොත් එimhe සභාව තුළ දෙවියන් වහන්සේට නමස්කාර කරන වෙලේ මිනිස්සු නමස්කාරේ නැහැ. වෙන දේවල් කරලා ඉන්නේ. වචන අහන වෙලේ දේව වචනේ අහන්නේ දෙවියන් වහන්සේ මට කතා කරනවා කියලා වචනේ අහන්නේ නැහැ. සේවය කරන්න යන්න ඕන වෙලේ සේවය කරන්න ඇවිල්ලා මට මේ සේවයක් තියෙනවා මේක කරන්න ඕන දෙවියන් වහන්සේට මම ඒ දේ කරන්න ඕන කියලා. දෙවියන් වහන්සේට කැමති දේවල් සමහරක් වෙලාවට අපි ඉෂ්ට කරන්නේ. අපේ ජීවිතේ දේව භක්තිවන්තකමම නැහැ. දෙවියන් වහන්සේට භක්තිවන්තයි කියන්නේ යම් කිසි කෙනෙක් භක්තිවන්තයි කියන්නේ ඔහුගේ ජීවිතේ අපිට ඒක පේන්න තියෙනවා. හැම වෙලේම ඔහු කරන ක්‍රියාවල් ඔහු කොහොමද හැසිරෙන්නේ කියලා තියෙනවා. භක්තිවන්තකම නැහැ. යෙසායාගේ ජීවිතේ දේව භක්තිය තිබුණා. ඔහු ඇවිල්ලා 100%ක්ම දේව භක්තිය තුල සිටිය මිනිහෙක්. ඔබගේ ජීවිතෙත් මගේ ජීවිතෙත් මේ දේව භක්තිය කොයි ආකාරයෙන්ද තියෙන්නේ? හිතලා බලන්න. අපි බලමු ඊළඟ කාරණාව. අපි බලමු යෙසායා පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය. මෙන්න මෙහෙම කියනවා. නපුරට යහපත කියාද යහපතට නපුර කියාද කියන්නා වූ එළිය වෙනුවට අඳුරත් අඳුර වෙනුවට එළියක් තබන්නා වූ මිහිර වෙනුවට තික්තත් තික්ත වෙනුවට මිහිරක් තබන්නා වූ අයට දුක් වේ. දැන් මෙතන නපුරට යහපත කියලා
කියන අයට යහපතට නපුර කියලා කියන අය. ඒ කියන්නේ හොඳ දෙයට නරකයි කියලා කියනවා, නරක දෙයට හොඳයි කියලා කියනවා. මේ අයට මොනවද කියන්නේ? දුක් වේ කියලා කියනවා. ඒ කියන්නේ දැන් කෙනෙක් නපුරු දෙයක් කරනවා ඒක හොඳයි කියලා හිතේ තියාගෙන. කෙනෙක් හොඳ දෙයට නපුරු කියලා කියනවා නම් එයාගේ කොයි වගේ හදවතක්ද තියෙන්නේ? එයාගේ හදවත ඇවිල්ලා හෘද සාක්ෂියක්ම නැති හදවතක්. හෘද සාක්ෂිය නැති මනසක්. මිනිසයන් තමන්ගේ හෘද සාක්ෂිය අද බොහෝ දෙනෙක් මරාගෙන ඉන්නේ. ඒ කියන්නේ එකම වැරද්ද හැමදාම කරන්න ගියොත් මොනවද වෙන්නේ? මේ හෘද සාක්ෂිය අපිට කතා කරන්න නැතු යනවා. දැන් උදාහරණයකට අපි යම්කිසි වැරද්දක් කරනකොට ඒ දේ වැරදි, මේ දේ කරන්න හොඳ නෑ කියලා අපි දැනගෙන අපි කරන්න යනකොට අපිට ලැබෙන සංඥාව කොහෙන්ද? අපිට මනසින් එනවා හෘද ස්පන්දනය. ඒ කියන්නේ අපේ ප්‍රතිපත්තියට විරුද්ධයි. අපි ඉගෙනගත්තු දෙයට විරුද්ධයි. දැන් දසපනති කියනවා හොරකම් කරන්න එපා කියලා. ඉතින් හොරකම් කරන්න කියන එපා කියන එක අපි ඉගෙනගෙන තියෙනවා, දසපනතෙන් ඉගෙනගෙන තියෙනවා, ව්‍යවස්ථාවෙන් ඉගෙනගෙන තියෙනවා, අපේ දෙමව්පියෝ කියලා දීලා තියෙනවා, අපේ වැඩිහිටියෝ කියලා දීලා තියෙනවා. ඉතින් මේකේ ජීවිතේ අපිට මොනවද වෙලා තියෙන්නේ? පතියම් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ තියෙන දේ දැනගෙන ඉන්නකොට අපි ඊට විරුද්ධව දෙයක් අපි කරන්න යනකොට ඒක අපිට ගැලපෙන්නේ නැහැ. අපිට ඒක දරා ගන්න බෑ. මොකද අපේ ජීවිතේ ඒක අන්තර්ගත වෙලා තින්නේ. හොර වැඩ කරන්න හොඳ නැහැ. බොරු කියන්න හොඳ නැහැ කියන දේ අන්තර්ගත වෙලා තියෙන්නේ. වෛශ්‍යකම් කරන්න හොඳ නැහැ, මිනී මරන්න හොඳ නැහැ, අන්‍යායව රිදවන්න හොඳ නැහැ කියන දේවල් මේවා අපි හොඳයි කියලා ජීවල් ඉගෙනගෙන අන්තර්ගත වෙලා තියෙනකොට අපි ඊට එහා ගිහිල්ලා ඒ දේ කරන්න යනකොට මොනවද වෙන්නේ? අපේ ශරීරයට ඒක ගැලපෙන්නේ නැහැ. අපිට ඒක දරා ගන්න බෑ. ඒ නිසා මොනවද වෙන්නේ? මනස කියනවා ඇවිල්ලා මං ඉගෙනගෙන ඉන්නේ ඕක නෙවෙයි. මං ඉගෙන ගත්තේ මේ දේ නෙවෙයි කියලා ඇවිල්ලා සුද්ධාත්මයන් වහන්සේ මොනවද කරන්නේ? අපේ ඇතුලෙන් ඇවිල්ලා ඕක කරන්න එපා කියලා අපේ ඇතුලේ යම් කිසි දෙයක් ඇති කරනකොට අපේ හෘද සාක්ෂියේ කියන ඕක කරන්න එපා කියලා. එතකොට අපිට ඒක දරා ගන්න බැරුව අපේ ඇතුලේ වේවුනමක් වෙනවා. දැන් අහන්න පුළුවන් වෙලා හෘද සාක්ෂිය තියෙන ඇවිල්ලා කිතුණුවන්ට පමණක් නෙවෙයිනේ. අනිත් අයලා තියෙනවා. ඔව් දෙවියන් වහන්සේ සෑම මිනිහෙකුටම හෘද සාක්ෂිය ඇතුව තමයි උන්වහන්සේ මැව්වේ. ප්‍රශ්නේ තියෙන්නේ කිතුණුවන් ඇවිල්ලා ගැලවීම තියෙනවා. කිතුණු නොවන මිනිහයට ගැලවීම නැහැ. අවුන් දෙවියන් වහන්සේ වඳුරන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ නොවඳුරන මිනිහයත් නිර්මාණය කරේ දෙවියන් වහන්සේ. ඔවුන්ටත් හෘද සාක්ෂිය තියෙනවා. ඔවුන්ගේ හෘද සාක්ෂිය කතා කරන වෙලාව හොඳ යහපත දේවල් වලට කතා කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන්ට ගැලවීම නැහැ. අද අපිට හෘද සාක්ෂිය කතා කරනවා. සුද්ධාත්මයන් වහන්සේ සියුම්ම අපත් සමග ගැවසෙනවා කතා කරනවා. නමුත් අපිට මොනවද වෙලා තියෙන්නේ? අපේ හෘද සාක්ෂිය අද වහගෙන ඉන්නවා. අද හෘද සාක්ෂියට එහා ගිහිල්ලා අපි දේවල් කරනවා. හොඳ දෙයට නරකයි කියලා කියනවා, නරක දෙයට හොඳයි කියලා කියනවා. මේ අනුව අපේ හෘද සාක්ෂිය වැහිලා ඒ නිසා අද හෘද සාක්ෂිය වහගෙන ඉන්න නිසා සුද්ධාත්මයන් වහන්සේට අපේ ජීවිතේ ක්‍රියා කරන්න බෑ. අපිටයි ලෝකේ ඉන්න මනුස්සයට කිසිම වෙනසක් නැහැ. අද අපි ගොඩාක් අය ඉන්නේ ඇවිල්ලා වැට උඩ ඉන්නේ. අරහෙට පයින්නෙත් නැහැ, මෙහෙට පයින්නෙත් නැහැ. උඩ ඉඳගෙන දේවල් කරගෙන ඉන්නවා. කිතුණු කමට එන්නත් බෑ, අර පැත්තට යන්නත් බෑ, උඩ ඉන්නවා. මේ වගේ අපිට දෙකක් කරගෙන ජීවත් වෙන්න බෑ. අපිට ජීවිතේ චරිත දෙකක් අපිට නිර්මාණය නාට්‍යක අපි නිරත වෙන්න බෑ. චරිත දෙකක් අපිට එකවරම කරන්න බෑ. චරිත දෙකක් එකවරම රඟපන්න බෑ. එක චරිතයක් රඟපාලා හමා කරලා අපි අනිත් චරිතයට යන්න අවශ්‍යයි. චරිත දෙකක් නිරූපණය කිරීම එකවර හරි අමාරුයි. එහෙමනම් ඒක වෙනම තාක්ෂණයකින් කරන්න ඕනේ. ඒ නිසා අද අපේ හෘද සාක්ෂිය අපි විනාශ කරගෙන තියෙන්නේ. හෘද සාක්ෂිය අපි දිනෙන් දින විනාශ කරන්න ගියොත් එහෙම බයිබලයේ පැහැදිලිව කියනවා නරක දෙයට හොඳයි කියන මනුස්සයටයි හොඳ දෙයට නරක කියන මනුස්සයටයි මොනවද අත් වෙන්නේලු? අයියෝ විනාශය. යෙසායා කියලා කියන්නේ ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ. එතකොට යෙසායාගේ ජීවිතේ කොහොමද තිබ්බේ? යෙසායා ඇවිල්ලා හොඳ දෙයට හොඳයි කියලා කියනවා. නරක දෙයට නරකයි කියලා කියනවා. අද මිනිස්සු ඇවිල්ලා ඇයි කෙනෙක් වැරද්දක් කරනකොට කියන්නේ නැත්තේ ඕක නරකයි කියලා? කැමති නෑ එයාගේ හිත රෙදේ කියලා. අද බොහෝ දෙනෙක් දේශනා කරන්න කැමති නෑ ඔයා කරන එක වැරදි. ආශිර්වාද පමණයි කතා කරන්නේ. වැරදි දේවල් මේක කරන්න එපා කියලා දේශනා කරන්නේ. ඇවිල්ලා මිනිස්සු තරහ වෙලා යනවානේ. අපේ සභාවේ කවුරුත් ඉන්නේ නෑනේ කියලා කියන්නේ. එතකොට මේ අය ඇවිල්ලා මිනිස්යන්ව නෙවෙයි, දෙවියන් වහන්සේ නෙවෙයි සන්තෝෂ කරන්නේ මිනිස්යන්ව. මිනිස්යොන්න සන්තෝෂ කළ වැඩ නැහැ. මොකද බයිබලයේ හිතෝපදේශකින් ඇවිල්ලා මිනිස්යාගේ සිත කොහොමද තියෙන්නේ? මිනිස්යාව විශ්වාස කරන්න කියලා කියන හුස්ම ඇති මිනිස්යන්ව විශ්වාස කරන්න එපා කියලා කියනවා. ඉතින් මිනිස්යාව විශ්වාස කරන්න අපි ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ විශ්වාස කරලා ඉන්න ඕන. අපි දෙවියන් වහන්සේ හරහා තමයි මිනිස්යාව විශ්වාස කරන්න ඕන. මිනිස්යාව විශ්වාස කරලා දෙවියන් වහන්සේ විශ්වාස කරන්න ගියොත් ඉවරයි. අද මොනවද අපිට වෙලා තියෙන්නේ? අද මිනිස්යන් මොනවද කරගෙන ඉන්නේ?
අද මොන දේවල්ද සිද්ධ වෙන්නේ? ඒ නිසා අපේ හෘද සාක්ෂි වලට මොනවද වෙලා තිබෙන්නේ? අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. යෙසායාගේ ජීවිතේ හෘද සාක්ෂිය. ඔහු හරි දෙයට හරි කියලා කිව්වා. මිනිස්යන් ඇවිල්ලා තමන්ගේ වාසිය තකා අනිත් අයව නොරිදන පිණිස ඒ කට්ටියව රිදවන්න හොඳ නැහැ. ඒ නිසා ඒ කට්ටිය කරන දෙයට ඒ කට්ටිය වැරදි වුණත් අපි කරන්න දෙයක් නෑ, හරි කියන්න ඕන. අපිත් ඒකට සහයෝගය දක්වන්න ඕන කියලා මිනිස්යන්ව තෘප්තිමත් කරනවා. මිනිස්යන්ව තෘප්තිමත් කළ යේසුස් වහන්සේ උන්වහන්සේ පසුපස එන්න කියලා කිව්වේ නැහැ. උන්වහන්සේ මොනවද කියන්නේ ඇවිල්ලා මතේ පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදේ උන්වහන්සේ පැහැදිලිව කියනවා ඇවිල්ලා තමන්ට ඉන්න විරුද්ධවාදීන් නිවසේ අයම. මේ බලන්න. අපි කියවමු මේ පදේ. මතේ පොතේ 10 වෙනි පරිච්ඡේදයේ බොහෝ දෙනා කියනවා යේසුස් වහන්සේ පැමිණියේ ලෝකෙට සමාදානය දෙන්නලු. මෙන්න බලන්න මෙහෙම කියනවා යේසුස් වහන්සේ. 34 වෙනි පදේ පොළොවේ සමාදානය දෙන්න මම ආවෙමි නොසිතන්න. සමාදානය නොව කඩුවක් දෙන්න ආවෙමි. යේසුස් වහන්සේ ඇවිල්ලා තියෙන්නේ කඩුවක් දෙන්න. මක්නිසාද මිනිසෙකු තමාගේ පියාද සමග දුව ඇගේ මව් සමගද යෙහෙලි ඇගේ නැන්දම්මා සමග ભેද කරනව පිණිස ආවෙමි. මිනිසෙකුගේ සතුරු නම් ඔහුගේම ගෙයි වැසියෝය. මම නෙවෙයි කියන්නේ බයිබලේ. යේසුස් වහන්සේ සමාදානය දෙන්න ආවේ නැහැ. යේසුස් වහන්සේ කඩුවක් දෙන්න ඇවිල්ලා තියෙන්නේ. කඩුව මොනවද කරන්නේ? යුද්ධ කරනවා. කඩුව මොනවට විරුද්ධව යුද්ධ කරන්නේ? වැරදි දෙයට වැරදි හලෝ කියලා යුද්ධ කරනවා. හොඳ දෙයට හොඳයි කියලා උන්වහන්සේ යුද්ධ කරනවා. අපේ ජීවිතේම යුද්ධයක්. ඉතින් බයිබලයේ කියන ඇවිල්ලා සමාදානය දෙන්න නෙවෙයි යේසුස් වහන්සේ ආවේ කියලා යුද්ධයක් ඇති කරන්න ආවේ කියලා. අපි කියනවා සමාදානය දෙන්න ආවේ කියලා. වචනේට කොටින්ම කිව්වත් වචනේට පටහැනි. උන්වහන්සේ ආවේ අපිට කඩුවක් දෙන්න. ගැලවීම නැමැති කඩුව දුන්න දවසේ ඉඳලා අපිට යුද්ධයක් තියෙන්නේ. ඇයි? අපිට දකින්න දේවල් වැරදි කියන්න ඕන. ඒකට අපිට හොඳයි කියලා කියන්න බෑ. හොඳ දෙයට අපි හොඳයි කියලා කියන්න ඕන. ඒක නරකයි කියලා කියන්න බෑ. එම නිසා අපේ හෘද සාක්ෂිය අපි ආරක්ෂා කරගන්න ඕන. මන්දයත් හොඳ දෙයට හොඳයි කියන පිණිසත් නරක දෙයට නරකයි කියන පිණිසත්. යෙසායාගේ ජීවිතයේ හෘද සාක්ෂිය හරියාකාරව මෙන්න මේ ආකාරයෙන් 100%ක් තිබයි. ඉතින් යෙසායාගේ ජීවිතේ දැන් අපි කාරණා 10ක් පමණ බැලුවා. මේ කාරණා 10 මේ ආකාරයෙන් නැත්තම් කවමදාකවත් දෙවියන් වහන්සේ ඔහුව මේ ආකාරයෙන් දේවානුභාවයෙන් දුන්න මේ ලියවිල්ල තුලට අන්තර්ගත කරන්නේ නැහැ. යෙසායාට සුදුසු පුද්ගලයෙක්. ඔබයි මගේ මේ ජීවිතේ අර මම කලින් කියවනේ සුදු පිටුවක් අරගෙන මේ කාරණා පිළිබඳව 100ට කොච්චර ප්‍රතිශතයක් තියෙනවද කියලා ලකුණු දබා ගන්න. සමහරක් අයගේ ඇති 10%, සමහරක් අයගේ 5%ක් ඇති, සමහරක් අයගේ 20%ක්, සමහරක් අයගේ 100%ක් ඇති. ඔබගේ කාරණා 100%ක් හරි වෙන්න පුළුවන්, 50ක් වෙන්න පුළුවන්. හැබැයි ඔබේ ෂීට් එක ඔබ දන්නවා. මගේ ලකුණු ෂීට් එක මම දන්නවා. යෙසායාගේ ලකුණු ඒ පත්‍රිකාව කොහොමද 100% ප්‍රතිශතයක් තියෙන්නේ? ඔහු සමර්ථයි. හැබැයි මේ යෙසායා මෙච්චර සමර්ථ යෙසායා දේවානුභාවයෙන් දුන්න ඒ ලියවිල්ලේ දෙවියන් වහන්සේ විසින් ඇතුළත් කරලා තියෙන මහා අනාගත වක්තෘවරයා. බයිබලයේ පොත් 66ට සමාන පරිච්ඡේද 66කින් යුත් ජීවිත කතාවක් ලියවිලා තිබෙන මේ යෙසායාගේ ජීවිතේ එක් අවස්ථාවකදී ඔහු මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. අපි කියවමු යෙසායා පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ. එවිට මම කතා කොට අහෝ මට දුක් වේ, මක්නිසාද මට විනාශය විය. මේ මොකද උනේ? මෙච්චර වෙලා යුදෙව් මිනිස්සු බල්ලා අපිට බලන්න පුළුවන් පසුගිය පරිච්ඡේදවල ඇවිල්ලා හැමදේනම බලලා මෙයා කෑ ගහනවා. ඔය කට්ටිය ඔක්කොම විනාශය, ඔය කට්ටිය ඔක්කොම අයියෝ, ඔය කට්ටිය විනාශ වෙලා ඉවරයි, ආයෙ ගන්න දෙයක් නැහැ කියලා කියන මිනිස්සයා, කියන මේ දේව මිනිස්සයා, කියන මේ උස්සියා රජතුමාගේ පුරোহিතයා, අනුශාසකවරයා, අනාගත වක්තෘවරයා දැන් මේ 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ කියනවා අහෝ මට දුක් වේ. යෙසායා යාටම දුක කියනවා. මං විනාශ වෙලා යනවා. අයියෝ මට විනාශය. මං වැඩක් නැහැ කියලා කියනවා. මේ මොනවද වුනේ? දැන් මෙච්චර අපි බැලුවා ඇවිල්ලා ඔහු කොච්චර සුදුසු පුද්ගලයෙක්ද කියලා. කතරම් මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ද කියලා බැලුවා. දැන් එවන් පුද්ගලයෙක් ඇයි මේ එක හැටියෙම තකහනේ තමන්ගේ ජීවිතේට අයියෝ කියන්නේ? මුළු යුදා ජනතාව බල්ලා අයියෝ කටට අයියෝ විනාශ වෙලා යනවා. තමුන්ලා වැඩක් නැහැ. හලෝ වැඩක් නැහැ කියලා කියනවා. විනාශයයි 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 කියලා මිනිස්සයා තමන්ටම අහු කියා ගන්නවා. තමන්ටම විනාශය කියා ගන්නවා. මොකද්ද මේ සිද්ධියට හේතුව? අපි කියවමු 6 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදය. උස්සියා රජු නැසුණු අවුරුද්දේදී
ස්වාමින් වහන්සේ උස්සු උසස්සු සිංහාසනයේ වැඩ හිඳිනවා දුටිමි. උන්වහන්සේගේ වස්ත්‍ර කෙළවරින් මාලිගාව පිළේ තිබුණේය. මෙච්චර කල් උස්සියා රජතුමා තමා ඔහුට හිටිය එකම නළුවා. ඔහුට හිටිය එකම වීරයා. එක දවසක් උස්සියා රජතුමා එකපාරටම මැරෙනවා. තමන්ගේ ජීවිතය අවසාන වෙනවා. ඒ ජීවිතය අවසාන වෙන අවස්ථාවේදී ඔහු දකිනවා දෙවියන් වහන්සේ උස්සු උසස්සු සිංහාසනයක වැඩ සිටිනවා. දැන් යෙසායා 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ කොහොමද කිව්වේ? අහෝ මට දුක් වේ. මක් නිසාද මට විනාශය වේ? කුමක් හේඳ අපවිත්‍ර තොල් ඇති මිනිසෙක්ව සිටින්නා වූ අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ වසන්නා වූ මම සේනාවල ස්වාමී රජුරුවන් වහන්සේ මාගේ ඇස් වලින් දුටුවෙමි කීවේ. යෙසායාට දැන් තමා දන්නේ තමා වටා හිටියේ හැම ජනතාවම හැම එක්කනාම මේ ඔසවාගෙන රජතුමා ගෑගෙන හිටපු උස්සියා රජතුමා නෙවෙයි නියම රජතුමා. දෙවියන් වහන්සේ තමා රජතුමා කියලා. යෙසායාගේ මුළු ජීවිත කාලයේම යෙසායා රජතුමාව හැටියට දුටුවේ මේ උස්සියා රජතුමා. එයා වගේ රජ කෙනෙක් නෑ. එයා වගේ පාලකයෙක් නෑ. එයා වගේ මේ දේශය ස්වයංපෝෂිත කරන රජෙක් නෑ. එයා වගේ මේ මහද්වීප තුනේම රජ කෙනෙක් නෑ. එයා වගේම මේ ලෝකේ රජ කෙනෙක් නෑ කියලා උස්සියා රජතුමාව තමයි උස්සගෙන හිටියේ. උස්සියාව තමයි රජතුමාව තමයි රජ හැටියට දුටුවේ. උස්සියා රජතුමා මැරුණාට පස්සේ තමයි දැක්කේ දෙවියන් වහන්සේ සිංහාසනයේ වැඩ හිඳිනවා. දෙවියන් වහන්සේ රජව සිටිනවා. කාටද මේ සිද්ධ වුණේ? බයිබලයේ ශ්‍රේෂ්ඨ අනාගත වක්තෘවරයෙකුට, ශ්‍රේෂ්ඨ ප්‍රොපේතවරයෙකුට, බයිබලයේ කතා කරන බයිබලයේ පරණ කිවිසුමේ සිටිනව ශ්‍රේෂ්ඨ දාසයෙකුට. ඔබත් මමත් කවුද? අද අපේ ජීවිතවල අපි දෙවියන් වහන්සේව අපි කොහොමද දකින්නේ? යෙසායා ඔහුගේ ජීවිතය ඇවිල්ලා දෙවියන් වහන්සේව රජ හැටියට දුටුවේ නැහැ. ඔහු කෙතරම්ද සුදුසු පුද්ගලයෙක්. ඔහු කෙතරම්ද කාරණාවක් 100% හරියාකාරව තිබ්බ පුද්ගලයෙක්. ඔබත් මගේ ජීවිතේ අපේ දෙවියන් වහන්සේව අපේ මව පියා හැටියට අපි දකින්නවද? බොහෝ විට ඔබ දෙමාපියන්ට බොහෝ ලෙස ආදරය කරනවා ඇති. ඔබේ ජීවිතේම සමහරක් වෙලාවට දෙමාපියෝ වෙන්න පුළුවන්. හරි මං වැරදි කියන්නේ මවට පියාට බොහෝ ආදරය කරන අය ඉන්නවා. නමුත් ඔබ ඔබගේ දෙවියන් වහන්සේට මවට සහ පියා හැටියට ආදරය කරාද? අද බොහෝ දෙනෙක් තමන්ගේ රැකියාව තමයි උන්ට දෙවියන් වහන්සේ. රැකියාව නැත්තම් කිසිම දෙයක් නැහැ. ඔහුගේ ජීවිතයේ මුළු රඳා පැවැත්ම පවතින්නේ ඇවිල්ලා රැකියාව කරනකොටගෙන. ඔබ කල්පනා කරලා බැලුවද ඔබේ රැකියාව කරන්න හැකියාව දුන්නේ දෙවියන් වහන්සේ කියලා? ඒ රැකියාව කරන හැකියාවට ඒ ටැලන්ට් නිෂ්පාදනය කරලා තියෙන දෙවියන් වහන්සේ කියලා ඔබ කවදා හරි අඳුරගෙන හිටියද? අද බොහෝ දෙනෙක් කියනවා මට කරන්න පුළුවන්. මට හැම දෙයක්ම කරන්න පුළුවන්. මම දක්ෂයි. ඔබ කල්පනා කරලා බැලුවද ඒ දක්ෂතාවයේ නිමවුම් කරුවා නිර්මාතෘවරයා දෙවියන් වහන්සේ කියලා? ඔබලා බොහෝ දෙනෙක් ඇවිල්ලා තමන්ගේ යහළුවව දාලා ගියාපුවාම යහළුවෙක් නැති වුණාම අඬනවා, කෑ ගහනවා, කන්නේ නැතුව ඉන්නවා. කවදා හරි යේසුස් වහන්සේ ඔබ වහන්සේ ඔබලගේ මිතුරු හැටියට දුටුවද? තමාගේ මිතුරු හැටියට යේසුස් වහන්සේ කවදා හරි කල්පනා කරලා බැලුවද? අද බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් කුමක්ද? ආදරවන්තයන්ට සහ ආදරවන්තියන්ට. බොහෝ දෙනෙක් ආදරය කරනවා, ආදරවන්තය දාලා යනවා, ආදරවන්තිය දාලා යනවා, දුක් වෙනවා. අද දෙවියන් වහන්සේව යේසුස් වහන්සේව නුඹේ ආදරවන්තයා හැටියට බැලුවද? යේසුස් වහන්සේ අපිට ආදර හසුනක් ලියලා තියෙනවා මේ බයිබලේ. මේ ආදර හසුන අපි කියවනවාද? යේසුස් වහන්සේ බලාපොරොත්තු වෙනවා මට කතා කරයි. මගේ වචනේ කියවයි. මගේ ආදර හසුන කියවයි කියලා උන්වහන්සේ ආදරේ බලාපොරොත්තුව සිටිනවා. අපේ දෙවියන් වහන්සේ අපේ යේසුස් වහන්සේ මිනිස්යාගෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා. අද මිනිස්සුયો උන්වහන්සේට ආදරය කරන්නේ නැහැ. අපි දන්නවා අලුත් ගිවිසුමට අනුව සභාව කියලා කියන්නේ මනමාලිය. උන්වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේත් සමගත් අපිට ගිවිසුම ඇති වෙනවා, විවාහය ඇති වෙනවා. සභාව කියලා කියන්නේ මනමාලිය. මනාලය කවුද? යේසුස් වහන්සේ. උන්වහන්සේගේ පැමිණීමේදී තමයි ඒ උත්කර්ෂවත් දේ සිද්ධ වෙන්න යන්නේ. අපි දන්නවා ඔසවා ගැනීමේදී තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට සභාව නැමැති මනමාලිය මේ ලෝකේ රඳා පවතින කල ඒ මනමාලියට ආදර හසුනෙන් කතා කරනවා මනමාලයා යේසුස් වහන්සේ. අද අපි උන්වහන්සේ අපේ මනමාලයා හැටියට අපි බලනවාද? අද බොහෝ දෙනෙක් ඇවිල්ලා තමන්ගේ අවශ්‍යතාවයේ හැම දෙයක්ම සිහින මාලිගාවල් ගොඩනගලා තියෙන ඩුබායි වල ඉන්න නැන්දම්මා, ඩුබායි වල ඉන්න මාමා, මෙයා අරයා මගේ මල්ලි මේ අය මත තමන්ගේ දෙමව්පියෝ මට හැම දෙයක්ම ලබා දෙන්නේ. මගේ රැකියාව, මගේ ව්‍යාපාරය.
කවදා හරි කල්පනා කරද්දී හිතුවද ඇවිල්ලා මේ ව්‍යාපාර මගේ නැන්දම්මලා මේ මාමලා මේ බාප්පලා මේ හැම එක්කනම මගේ පුතාලා දුවලා ඔක්කොමලාම උන්වහන්සේ නිසා තමයි ලැබෙයි තිබෙන්නේ කියලා. උන්වහන්සේ තමාගේ ඒ සපයන්නේ හැටියට සිතා බැලුවද? අද බොහෝ දෙනෙකුට මේ දේ ගිලිහි ගිහිලා තියෙනවා. බොහෝ දෙනෙක් ඇවිල්ලා නොඑක් දෙනා අතරේ තමයි ඇවිල්ලා යැපෙන්නේ. තමන්ගේ රැකියාව මත තමන් ජීවත් වෙනවා. තමන්ගේ විදේශගත වෙලා ඉන්න යම්කිසි පුද්ගලයෙක් නිසා ඇවිල්ලා ඔහුගෙන් ලැබෙයි කියලා බලාපොරොත්තුෙන් සිටිනවා. මේ ආකාරයෙන් අද සිටිනවා. අද දෙවියන් වහන්සේ ගැන හොයන්නේ නැහැ. දෙවියන් වහන්සේ තමන්ගේ රජු හැටියට දකින්නේ නැහැ. දෙවියන් වහන්සේ තමන්ගේ පියා හැටියට දකින්නේ නැහැ. දෙවියන් වහන්සේ තමන්ගේ මිතුරා හැටියට දකින්නේ නැහැ. දෙවියන් වහන්සේ තමන්ගේ ආදරවන්තයා හැටියට දකින්නේ නැහැ. මේ නිසා බොහෝ ප්‍රශ්න අද. මිනිස්යන් ඇවිල්ලා රැවටිලා ඉන්නේ. ආදරයක් නිසා මිනිස්යන් රැවටිලා ඉන්නේ. අද ලෝකෙ ඇවිල්ලා බොහෝ දෙනෙක් ඇවිල්ලා ආදරය කියලා දේවල් ගෙනත් දෙනවා. අපිට රූපවාහිනිය තුල ඇවිල්ලා නොඑක් වෙළඳ දැන්වීම් වෙනවා. වෙළඳ දැන්වීම් පැමිණෙන්නේ කොහොමද? ලස්සනයි ගන්න. හැබැයි පර්ස් එකෙන් යන්නේ සල්ලි කාගේද? අපේ සල්ලි යන්නේ. ලස්සනයි මේක අරගන්න. මම ඔබලට ලබා දෙනවා මේ පැකේජ් එක කියලා කියනවා. නොඑක් දේවල් එනවා අපිට ආදරේ වගේ. හැබැයි යේසුස් වහන්සේ ඊට වැඩි ආදරයක් අපිට දක්වවුවා. දෙවියන් වහන්සේ ඊට වැඩි ආදරයක් අපිට දක්වවුවා. අපි කල්පනා කරලා බැලුවද? අපි හිතලා බැලුවද? යෙසායාගේ ජීවිතය ඇවිල්ලා මෙච්චර සුදුසුකම් තිබුණ යෙසායාටම තව යෙසායාගේ ජීවිතේ මේට වැඩි සුදුසුකම් අපිට බලන්න පුළුවන්. යෙසායාගේ ජීවිතේ මේට වැඩි සුදුසුකම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මෙවන් වූ යෙසායාටම ඇවිල්ලා දෙවියන් වහන්සේ රජ කෙනෙක් හැටියට දකින්න බැරි වුණා නම් අපේ ජීවිතේ මොන කෝණ වලින් අපිට උන්වහන්සේ මඟ හැරෙනව ඇද්ද? අපිට ජීවිතේ මොන කෝණ වලින් උන්වහන්සේවට ගෞරවය දෙන්න බැරුව ඇතිද? අපි දෙවියන් වහන්සේව සමහරක් වෙලාවට අපි ගණන් ගන්නෑ. අපි දන්නේ උන්වහන්සේ කොච්චර විශාලද? උන්වහන්සේ කොතරම් ආදරය කරනවද? උන්වහන්සේ කොතරම් සපයනවද? අපි කි උන්වහන්සේ ගැන හොයලා බලන්නේ. අපි අතරේ යෙසායා වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් සිටිනවද? යෙසායා වගේ ඔබට සුදුසුකම් තිබෙනවද? මට සුදුසුකම් තිබෙනවද? යෙසායාටම වැරදුනා නම් දෙවියන් වහන්සේ රජ හැටියට දකින්න බැරුව අපේ ජීවිතය තුළ කෙතරම් දේවල් සහෝදර සහෝදරිය වර්ධිනව ඇත්ද? කෙතරම් දේවල් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න බැරුව අතපසු කරවෙනව ඇද්ද? කෙතරම් දේවල් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නේ නැතුව ඒ වගේම උන්වහන්සේ අකමැති දේවල් කරලා අපි ජීවත් වෙනව ඇද්ද? මොහොතක් සිතා බලන්න. යෙසායාගේ ජීවිතයේ ඔහු මොනවද කරන්නේ? එයින් පසුව 6 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ බලන්න. එවිට සෙරප්පාවරුන්ගෙන් එක්කෙනෙක් අඬුවෙන් පූජාසනයේ මැත්තේ ගත් ගිනි අඟුරක් අතින් රැගෙන මා ළඟට පියාසර කර ඇවිත් 7 වෙනි පදය ඒක මාගේ මුඛේ තවර කතා කොට බලව මේක නුඹේ තොල්වල තැවරුණේ මෙසේ නුඹේ අපරාධය පහ කරන ලද්දේ නුඹේ පාපේ කමා කරන ලද්දේයි කීවේ. යෙසායා පසුතැවිලි වෙනවා. උස්සියා රජතුමා මරුණාට පස්සේ අනේ මම මෙච්චර කාලයක් ඇවිල්ලා රජතුමා හැටියට දිටුවේ මේ රජවරයා පමණයිනේ. මම දෙවියන් වහන්සේ රජතුමා හැටියට දුටුවේ නෑනේ කියලා ඔහු පසුතැවිලි වෙනවා. තමන්ගේ ජීවිතයේ මොන කෝණ වලින් ඇවිල්ලා දෙවියන් වහන්සේට ගෞරවය දෙන්න බැරි වුණාද? ඒ හැම එකකටම ඔහු පසුතැවිලි වෙනවා. ඒ අවස්ථාවේදී දෙවියන් වහන්සේගේ ඒ පසුතැවිලි වීමට කමාව යෙසායාගේ ජීවිතයට ලැබෙනවා. අපිට බලන්න පුළුවන් ඊට පසුව පරිච්ඡේද 60ක තුල යෙසායාගේ ජීවිතේ කෙතරම් සාර්ථක වෙනවද? ඔහු කෙතරම් සාර්ථකමත් සේවයක් කරනවද කියලා. එහෙනම් සහෝදර සහෝදරිය අපේ ජීවිතය තුල කෙතරම් අඩුපාඩුවක්ද? යෙසායා වැනි ශ්‍රේෂ්ඨ ප්‍රොපේතවරයෙකුට වැරදුනා නම් අපේ ජීවිතය තුළ කෙතරම් දේවල් වැරදිනව ඇද්ද? අපි මොහොතක් සිතා බලමු. අපි මොහොතක් පසුතැවිලි වෙමු. යෙසායාගේ ජීවිතයේ උනාසෙක් අපේ ජීවිතවල බොහෝ ස්ථානවල මෙවන් වූ අඩුපාඩු ඇති. අපි හදාගමු. අපි කියමු දෙවියන් වහන්සේට ස්වාමිනී ඔබ වහන්සේට ගෞරව කරන්න බැරි වුණා නම් ඔබ වහන්සේව සොයන්න බැරි වුණා නම් හරියාකාර ඔබ වහන්සේ කැමති දේවල් මට ඉෂ්ට කරලා බැරි වෙලා තියෙනවා නම් මට සමාව දෙන්න. මගේ ජීවිතය වෙනස් කරන්න. එදා දේවදූතයන් කරනකොටගෙන දෙවියන් වහන්සේ දේවදූතයන්ගේ හරහා ඔහුට අනුග්‍රහය ලබා දෙමින් ඔහුගේ ජීවිතය පවිත්‍ර කළාසේම අපේ ජීවිතයත් අපි පවිත්‍ර කරන්න කියලා කියමු. අපි කියමු ස්වාමිනී ඔබ වහන්සේගේ රාජ්‍ය තුල ජීවත් වෙන්න. ඔබ වහන්සේගේ රාජ්‍ය තුල මෙහෙවර කරන්න. කිතුණුවෙක් හැටියට යහපත් ලෙස ජීවත් වෙන්න. මේ යෙසායාගේ ජීවිතය ආශිර්වාද කළාක්සේක් මගේ ජීවිතයත් වෙනස් කරනු මැනව ආශිර්වාද කරනු මැනව පවිත්‍ර කරනු මැනව. අපි ජීවිතය වෙනස් කරගමු. දෙවියන් වහන්සේගේ වචනය තුල ජීවත් වෙමු. මෙතෙක් වේලා මේ වචන වලට සවන් දුන් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. නැවත වතාවක් අපි යලිත් ඉගැන්වීමක් තුලින් හමු වෙන තෙක් මට සමගැනීමට අවසරයි.